භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. අද අපි සාකච්ඡා කරන්නේ තර නිකාය ભેදයේ සිද්ධ වෙලා කොහොමද මේ වර්ධනය සිද්ධ වුණේ, තේරවාද සම්ප්‍රදාය ලංකාවේ ඇති වුණේ සහ ඒක සම්බන්ධ ඒ සම්ප්‍රදායන් අතර තිබිච්ච යම් යම් ධර්ම මත අපි මේ පාඩම් මාලාව රූපයට සම්බන්ධ නිසා අපි වෙනම රූපයට අදාළ කරුණු කිහිපයක් ඊයේ නම් අපි රහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේට අදාළ කරුණු කිහිපයක් කතා කරන්නට යෙදුණා. වෙනම ඒක ඉතිහාසමය පාඩමක් ලෙස කරා නම් ඒකේ මාතෘකා රාශියක් කතා කරන්නට තියෙනවා. කොහොමද මේ නිකාය අතර මතිමතාන්තර ඇති වුණේ? සැබවින්ම තේරවාදයේ තියෙන තේරවාද ඉගෙන ගත්තට පස්සේ තේරවාදය හරියටම ප්‍රිසයිස්ලි දැනගන්නට අවශ්‍ය නම් අපි ඒ අන්‍ය නිකායක මතත් ඉගෙන ගත්තම තමයි අපේ දැනුම ඇත්තටම ස්ථාවර වෙන්නේ, ගොඩාක් පිරිසුදු වෙන්නේ. සමහර ලාවට අපි යම් යම් කරුණු කාරණා මත අපි හිතෙන් ගොඩනගා ගන්න අදහස් තියෙනවා. ඒවා ඇත්තටම සමහර ලාවට වැරදි කියන තේරවාදයට අනුව වැරදි කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ කතා වස්තුව හිමි ඉගෙන ගන්නකොට. සාමාන්‍ය නිකායක මත ඉගෙන ගන්නකොට. නමුත් අපි රූපේ පාඩම අවසානයේදී මේ පාඩම මාතෘකාව ගත්ත නිසා අපි ඒක රූපයට පමණක් සීමා කරලා මේ පාඩම් මාලාව කරගෙන යනවා. දැන් මේ වෙනකන් අපි කතා කරන්න යෙදුනා මහා සාංගික කුලකේ නේ. මහා සාංගික කුලකේ කොහොමද මේ බෙදීම ඇති වුණේ සහ එහි තිබිච්ච සමහර තේරවාදයට වඩා පරස්පර වෙච්ච ධර්ම කරුණු මොනවද කියන එක. ඒ වගේම ඊයේ අපි මහා සාංගිකයන්ට අමතරව උත්තරාපතක කියලා උත්තරපතක කියන ස්කූල් එක ගැනත් කතා කරන්න දුන්නා. උන් විශේෂයෙන්ම එක නිකායකට වඩා ඒ යම් ප්‍රදේශයක වාසය කරපු භික්ෂුන් වහන්සේලා පිරිසක් ලෙස තමයි සලකන්නට වෙන්නේ. ඊළඟට අද අපිට තියෙන්නේ තේරවාද සම්ප්‍රදාය නැත්නම් තේරවාද කුලකය. තේරවාද කියලා කියනකොට එතන ඇත්තටම 12ක් ඇති වෙනවා. සම්ප්‍රදායන් 12ක් විතර ඇති වෙනවා. ඉතින් මේ තේරවාද කුලකයේ සම්බන්ධයෙන් තමයි අපිට අද කතා කරන්නට තියෙන්නේ. ඒ තේරවාද කුලකයේ කතා කරනකොට අපිට හම් වෙන විශේෂ ස්කූල් එකක් තමයි මහින්සාසක කියන නිකාය නැත්නම් ඒ ගුරුකුලය. එතකොට එතනදී මේ මහින්සාසකවරු ගැන අදහස් දෙකක් තියෙනවා. ඒක සම්බන්ධයෙන් කතා කරනකොට අපිට මේ ශාසන ඉතිහාසයේහි කොහොමද මුලින්ම සංඝයා අතර මේ භේදය කියලා අදහස් කරේ මේ බෙදීම සංඝ භේදය කියන එක වෙනම එකක්. සංඝ භේදය කියන එක විනය කර්මයකින් වෙන්න ඕන කෘත්‍යයක්. මෙතන ඇති වෙන්නේ වෙන ආකාරයක බෙදීමක්. සංඝ රාජ්‍යයක් කියලා උනන් කියත හැකි. සංඝයා අතර යම් ભેද භින්න වීම වෙනස් වුන් වෙනම වාසය කරන්නට හේතු වෙන කරුණු ගත්තම ඒක සම්බන්ධයෙන් තියෙන කතා ප්‍රවෘත්තිය. දැන් තේරවාදයේ ගත්තම සංඝ භේදය සංඝයා අතර වෙනස් වීම සිද්ධ වෙන්නේ දෙවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ නේද? දෙවෙනි ධර්ම සංගායනාව අශෝක අධිරාජ්‍යයක් කාලේ ඇති වෙන තුන්වෙනි ධර්ම සංගායනාවේදී ඒක ભેදයකට වඩා ශාසනය පිරිසුදු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ක්‍රිස්තු බුද්ධ පරිනිර්වාණයෙන් 255 විතර යනකොට ආපහු අර බෙදීමක් වෙනවා. අපි එදා කලින් ලිව්වා නේද යටින් අර සිද්ධාර්ථික රාජගිරික ආදී කුල ටික. ඒ බෙදීම අපේ තේරවාද පොත්වල තියෙන හැටියට 200 ඒ කියන්නේ අශෝක අධිරාජ්‍යයක් ගෙනුත් පස්සේ තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ බෙදීම් ටික කොහොමද උනේ කියන එක සම්බන්ධයෙන් පොත්වල, දේශාටන වාර්තාවල, සමහර නිකායන් වල තියෙන අදහස් සමහර ඒවල වෙනස්කම් තියෙනවා. වෙනස්කම් තියෙනවා. දැන් තේරවාද සම්ප්‍රදාය අපිට එන්නේ තුන්වෙනි මාසෙදී බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3ක් ගිය තැන කාශ්‍යප මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් තෝරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේත් වෙන භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් මත ඇතුළත් කරලා 499ක් තෝරලා ඉතිරි කරාම ආනන්ද ස්වාමීන් වහන්සේ වෙන භික්ෂුන්ගේ ඉල්ලීම් මත ඇතුළත් කරලා උන්වහන්සේත් රහත් වුණාට පස්සේ සප්තපන්නි ගුහාව පාමුල ඉදිරියේ නේද පබ්බාර කියන පර්වත පාදයේ සප්තපන්නි කියන ගුහාවේ ඒ ගුහාව ඇතුළේ වෙන්නත් පුළුවන් ගුහාවට එළියටත් මණ්ඩපේ තියෙන්නට ඇති. ඒ ගුහාව ආසන්නයේ නැත්නම් ගුහාව ඇතුළත් සහිතව ඉදි කරපු ඒ මණ්ඩපේ ඉඳගෙන තමයි මේ සංගායනාව සිද්ධ කරන්නේ. ඒකෙන් ශාසනය ආරක්ෂා වුණා. එතනදී තමයි තීරණයක් ගන්න කුද්දානුකුද්දක ශික්ෂාපද වෙනස් නොකළ යුතුයි කියලා. ඊට පස්සේ අවුරුදු 100ක් ගිය තැන වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලාගේ දසයකප වස්තුව මතුවෙනකොට කාකණ්ඩ පුත්ත යස ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයේ නිසා ඒ තිබිච්ච
උනන්දුව අර කියන පැෂන් එක ඒ උන්වහන්සේගේ තිබිච්ච උනන්දුව කරන කොටගෙන අනිත් මහතෙරුන් වහන්සේලාටත් කරුණු කාරණා කිව්වට පස්සේ රේවත ස්වාමීන් වහන්සේ මූලිකත්වයේ අරගෙන ධම්ම සංග්‍රහවට යනවා. එතකොට සබ්බකාමී ස්වාමීන් වහන්සේ තමයි වැඩිහිටි කෙනා වශයෙන් තියාගන්නේ. නමුත් ගොඩාක්ම ඒ තීරණාදිය ගැනීමට ක්‍රියාකාරී වෙන්නේ රේවත ස්වාමීන් වහන්සේ. සංගායනාව ආරම්භ කරන්නේ කාකණ්ඩ පුත්ත යස්ස මහ රහතන් වහන්සේ. එතන වජිපුත්තක භික්ෂුන් වහන්සේලාගේ මේ දස අකප වස්තුව පදනම් කරගෙන ඇති වෙනවා දෙවනි ධර්ම සංගායනාව. ඊට පස්සේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200 ගාණක් ගිය තැනදී අශෝක අධිරාජ්‍යයේ කාලෙදී ඒ වෙනකොට නිකාය බෙහෙදයක් වෙලා තිබුණා. ථේරවාදීන්ට ලොකු ගැටලුවක් තිබුණා. ථේරවාද සම්ප්‍රදාය ඇතුලේ ස්ථවිරයන්ගේ ස්ථවිර සම්ප්‍රදාය ඇතුලේ සිවුරු දාගත්ත පිරිසක් හිටියා. සැබෑ ලෙස මහාන නොවිච්ච රජුරුවන්ගෙන් ලැබිච්ච ලාභ සත්කාර නිසා ලොකු ලාභ සත්කාර ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා සිවුරු දාගෙන අන්‍ය තීර්ථකයෝ පැවිද්ද ලෙස පෙනී සිටින්න පටන් ගන්නවා. එතකොට විනය කර්ම කරන්න, උපෝසත කර්ම කරන්න බැරිව මොග්ගලීපුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ අවුරුදු 12ක් අහෝ ගංගා තීරේ වාසය කරනවා පාටලිපුත්‍ර නගරයේ අශෝකාරාමයේ අතහැරලා. ඊට පස්සේ තමයි මේ කරුණ දැනගත්තට පස්සේ හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. සංඝයා හරියට සංඝයාගේ වැඩ කටයුතු වෙන්නේ නැහැ මේ ගැටලුව තියෙන නිසා කියලා දැනගත්තා. මොකද ඉස්සලාම ඇත්තට මුනේ උන්වහන්සේට අශෝක රජුරෝ ඒක වෙන්නේ නැහැ කියලා දැනගෙන රාජ අණින් ඒක ක්‍රියාත්මක කරන්න ගියාම ඇමතිතුමාගේ අදූරදර්ශී භාවය නිසා භික්ෂූන්ගේ ඝාතනයක් සිද්ධ වුණා. එතකොට ඒ වෙනකොට තිස්ස කියන තමන්ගේ බාල සොහොයුරා මහාන වෙලා හිටියා. උන්වහන්සේගේ මැදිහත් වීමෙන් තමයි ඒක නතර වුණේ. ඊට පස්සේ නමුත් රජුරවන්ට ඇතුණා ලොකු පසුතැවීමක්. තමන් මේ පාප කර්මයට සම්බන්ධද කියලා. ඒක විසඳා ගැනීමට මොග්ගලීපුත්ත තිස්ස ස්වාමීන් වහන්සේව අහෝ ගංගා තීරයෙන් අහෝ නේද? අහෝ ගංගා තීරයෙන් වැඩම කරවනවා. මට මතක නැහැ අහෝද අබෝද අහෝ ගංගා තීරයෙන් වැඩම කරවනවා. වැඩම කරාට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා මෙතන තියෙන ප්‍රශ්නය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොග්ගලීපුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ අශෝක අධිරාජ්‍යයට උගන්වනවා. ඊට පස්සේ අශෝක අධිරාජ්‍යයා ඒ භික්ෂුන් වහන්සේලා කැඳවලා ප්‍රශ්න කරාට පස්සේ ඔය ඒකච්ච සස්සතවාදී සස්වතවාදී උච්ඡේදවාදී ආදී ලෙසට සම්පූර්ණයෙන් බුදුදහමට පටහැනි වෙච්ච දෘෂ්ටිවාදී පිරිස තෝරාගෙන ඔවුන්ව සුදුරෙදි අඳවලා ශාසනයෙන් බැහැර කරා 60000ක් පමණ භික්ෂුන් වහන්සේලා බැහැර කරා කියලා සඳහන් වෙනවා. ථේරවාද සම්ප්‍රදාය හැටියට අශෝක අධිරාජ්‍යම තමයි මේ කටයුත්තට මූලිකත්වය අරන් කටයුතු කරා කියලා කියන්නේ. ඒතකොට ඒකෙදි වෙන්නේ තෙය්‍ය සංවාසක නැත්තම් එහෙමත් නැත්තම් සමහරලාවට මහාන වෙලා වැරදි දෘෂ්ටි දරාගෙන හිටපු නැත්නම් බොහෝ වෙලාවට තනියම සිවුරු දාගෙන හිටපු පිරිස තමයි මේ ශාසනයෙන් නිරපා හැරීම සිද්ධ වෙන්නේ. එතකොට ඊට පස්සේ තමයි අශෝක අධිරාජ්‍යගේ පුත්‍රයා මහාන වෙනවා. මහාන වෙලා මහින්ද කුමාරයා මහාන වුණාට පස්සේ පසුව යවනවා දේශාටන වලට නම දිසාවකට ධර්ම ප්‍රචාරක කටයුතු වල මහින්ද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට වැඩම කරලා ලංකාවේ ශාසනය පිහිටවනවා. මේක තමයි අපිට ථේරවාද පොත් වලින් හමු වෙන විස්තරය. එතකොට මෙතනදී ධර්ම සංගායනා තුනක් වෙනවා. පළවෙනි ධර්ම සංගායනාව අජාතසත්තු රජුරුවන්ගේ මූලිකත්වයෙන් දායකත්වයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන කොටගෙන සිද්ධ වෙච්ච ධම්ම සංගායනාව. දෙවෙනි ධම්ම සංගායනාවට අනුග්‍රහය දක්වන්නේ කාලාශෝක රජුරුව සිද්ධ වෙන්නේ විශාලා මහනුවර වාලුකාරාමේදී. මූලිකත්වයේ දන්නේ නායකත්වයේ ගන්න සබ්බකාමී මහරහතන් වහන්සේ. රේවත ස්වාමීන් වහන්සේ විශේෂ දායකත්වයක් දරනවා. කාකණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේගෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. ඊළඟට තුන්වෙනි ධර්ම සංගායනාවේ මූලිකත්වයේ ගන්නේ මොග්ගලීපුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ. කතාවස්තුව නිර්මාණය වෙන්නේ සංගායනාවේදී නෙවෙයි වෙනම සභාවකදී. සංගායනාවට සියලු දායකත්වය දරන්නේ අශෝක අධිරාජ්‍යය. ඊට පස්සේ දැන් මේක තමයි ථේරවාද සම්ප්‍රදායෙන් අපිට ලැබෙන දේ. නමුත් අපේ සමහර පොත්පත්වල මේ දැන් මෙතනදී දෙවෙනි සංගායනාවෙන් ඔන්න බෙදීමක් සිද්ධ වුණා. දෙවෙනි සංගායනාවද අපිට බෙදීමක් සිද්ධ වුණා. ඊට පස්සේ නිකාය සංග්‍රහය කියන ලංකාවේ ලියවෙච්ච පොතේදී සංගරා ධර්මකීර්ති කියන සංඝරාජ ස්වාමීන් වහන්සේ ලියපු පොතේදී අශෝකගෙන් පස්සේ තුන්වෙනි සංගායනාවෙන් පස්සේ පිරිසක් නැවත බෙදීමකට ලක් වෙලා අර අපි කියපු රාජගිරික සිද්ධාත්තික පුබ්බසේලිය අපරසේලිය ඊට පස්සේ වාජිරිය හේමවතික ආදී ලෙසට ගෲප්ස් 9කට කැඩෙනවා කියලා සඳහන්. ඒ තවත් නිකාය ભેදයක් ඇති වෙච්ච අවස්ථාවක් ථේරවාද පොත්වලට අනුව. නමුත් ඊට වඩා වෙනස් වෙච්ච කතා ප්‍රවෘත්ති කිහිපයක් අපිට හම්බ වෙනවා වෙන සෝසස් වලින්. ඒවා ගැනත් අපි යම් ප්‍රමාණයකට දැන ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් මේ ඕවරෝල් පික්චර් එක දැනගන්න. මොකද්ද අනිත් නිකාය වලින් ඒ කියන්නේ. ඊට කලින් අපි ඒ නිකාය බෙහෙදය ඒ ගහක් ලෙස කියන එකට කියන්නේ මේ බුද්දිස්ට් tree of buddhist sects කියලා. ඒකෙදී ඉස්සෙල්ලාම අපි සංඝ කියන කොටස බිව්වම අපි කතා කරා මහා සංඝික කොටස කොටස් 6කට කැඩුනා.
නේද? අපි ඒක ලියලෙමු. නැවත මතක හිටින්නට මුලින්ම ඒක ව්‍යවහාරික ඊළඟට කෞකුටික ඊළඟට ලෝකුත්තරවාදීන් ලෝකෝත්තරවාදීන් ඊට පස්සේ එනවා බහුශ්‍රුතිය ඔවුන්ගෙන් එනවා ප්‍රඥප්ති වාදී. ඊට පස්සේ මේ දකුණු දිශාවට යන කුලකයේදී අපිට එනවා ශෛල කියලා ගෲප් එකක්. මේ ශෛල ගෲප් එකේ අපිට හම් වෙනවා පූර්ව ශෛල, ඊළඟට අපර ශෛල, ඊළඟට උත්තර ශෛල, අපිට හම් වෙනවා චෛත්‍ය ශෛලය. රාජගිරික සහ සිද්ධාර්ථික කියන අය කෙලින්ම මහා සාංගිකයන් කැඩුලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශෛලයන්ගෙන් කැඩිලා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට ඉස්සර එකපාරම කියන්න බෑ. රාජගිරික සිද්ධාර්ථික. නමුත් මොවුන්ගේ පැවැත්මක් තියෙනවා. මොවුන් කාගෙන්ද කැඩිලා ආව කියලා ස්ථිර නැහැ. ශෛලා වලින් කැඩලා ආවද නැත්නම් කෙලින්ම මහා සාංගිකයන්ගෙන් කැඩිලා ආවද කියන එක. එතකොට මේ තමයි මහා සාංගික කුලකයේ තිබිච්ච කටයුතු. දැන් අපි එනවා ථේරවාද කියන ස්ථවිර. ස්ථවිරවාදයට එනකොට මේකෙත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපිට හම්බ වෙනවා. මේ කොටස් දෙක අපි ඉස්සරහම ගත්තොත් මුලින්ම කැඩෙනවා මහින්සාසක කියලා කොටසක්. මේ මහින්සාසක කියන කොටසෙන් කැඩෙනවා ධර්මගුප්තක කියලා තව නිකායක්. ඊළඟට කෙලින්ම ස්ථවිරයන්ගෙන් කැඩෙනවා සර්වස්තිවාදී. සමහර අපේ ථේරවාද පොත්වල හැටියට මේ මහින්සාසක ගෲප් එකෙන් තමයි සර්වස්තිවාදීන් කැඩෙන්නේ. හරිනේ මහින්සාසක ගෲප් එකෙන් තමයි සර්වස්තිවාදීන් කැඩෙන්නේ. ඊට පස්සේ සමහර පොත්වල දැක්වෙනවා මේ සර්වස්තිවාදී නිකාය ඉස්සල්ලා ආරම්භ වෙලා මහින්සාසකයේ පසු ආරම්භ වෙනවා. එතකොට දැන් දැනට තියාගෙන සොයාගෙන තොරතුරු අනුව මහින්සාසකයන්ගේ කොටස් දෙකක් තියෙනවා පූර්ව මහින්සාසකයෝ සහ අපර මහින්සාසකයෝ කියලා. එතකොට දෙවෙනි මහින්සාසක කුලකය මේ සර්වස්තිවාදීන්ගෙන් කැඩුනා කියලා අදහසක් තියෙනවා. මොකද ඔවුන්ගේ පොත්පත්වලදී පූර්ව මහින්සාසකයන් බොහෝ දුරට ස්ථවිරවාදීන්ට ථේරවාදීන්ට සමාන ලක්ෂණත් පසුකාලීන මහින්සාසකවරු සර්වස්තිවාදීන්ට සමාන ලක්ෂණත් දක්වලා තියෙනවා. පසුකාලීන මහින්සාසකවරුන්ගේ අදහස් කතා වස්තුවේ දැඩි ලෙස විවේචනයට ලක් වෙලා තියෙනවා. ඒතර මහින්සාසක කොටස් දෙකක් අපිට සාමාන්‍යයෙන් අධ්‍යයනය කරන්නට පුළුවන්. මේ මහින්සාසකලගිනුත් ධර්මගුප්තකයෝ කැඩිලාව කියලා අදහසක් තියෙනවා. ඒතකොට ඒ නිසා මේ දෙක මේක කෙලින්ම ස්ථවිරවාදීන්ගෙන් ආවද සර්වස්තිවාදීන්ගෙන් කැඩිලා ආවද කියන එක විමසන්නට ඕන එකක්. මොකද ථේරවාද පොත්වල තියෙන්නේ ස්ථවිරයන්ගෙන් කෙලින්ම මහින්සාසකයෝ කැඩලා ඇවිල්ලා ඕන්ගෙන් සර්වස්තිවාදීන් කැඩුණා කියන එක. වසුමිත්‍රගේ පොතේ හැටියට මහින්සාසකයෝ කැඩෙන්නේ සර්වස්තිවාදීන්ගෙන්, ස්ථවිරවාදීන්ගෙන් කෙලින්ම සර්වස්තවාදීන් කෙලින්ම ස්ථවිරවාදීන්ගෙන් කැඩෙනවා කියන එක. ඒ නිසා මේක පොඩ්ඩක් සංකීර්ණයි. නමුත් මම මේ තොරතුරු දෙන්න ඕන හින්දා මේ ටික ලිව්වා. ඊළඟට සර්වස්තිවාදීන්ගෙන් කැඩෙනවා කාශ්‍යපීය කියලා කොටසක්. මේකට ස්වර්ශ කාශ්‍යපීය කියලා හඳුන්වලා තියෙනවා. ස්වර්ශ කියන මහරහතන් වහන්සේගෙන් ආරම්භ වුණා කියලා. කාශ්‍යපීය කියලා කොටස. කස්සපීය කියලා තමයි සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ. ඊට පස්සේ මෙතනින් එනවා සර්වස්තිවාදීන්ගෙන් අපිට හම්බ වෙනවා සංක්‍රාන්තිකවාදීන් කියලා. සංක්‍රාන්තිකවාදීන්. මේ සංක්‍රාන්තිකවාදීන්ගෙන් මොවුන් තමයි අර ස්කන්ධවල මූල අවස්ථාවක් සංක්‍රමණය වෙනවා භවෙන් භවයට කියලා කතා කරන්නේ. මම ඒ වගේ ඉදිරියේදී පොඩි හැඳින්වීමක් දෙන්න. සංක්‍රාන්තිකවාදීන්ගෙන් මතුවෙනවා සෞත්‍රාන්තිකයන්. ඔය සුත්තන්තික කියලා කියන්නේ. සුත්තන්තික. සමහර අද කාලෙත් කියනවා අභිධර්මයේ ප්‍රතික්ෂේප කළ සූත්‍ර විතරක් අධ්‍යයනය කරනට සුත්තන්තික කියලා. මේ සෞත්‍රාන්තික කියන පිරිස හැදෙන්නේ සංක්‍රාන්තික වාදීන්ගෙන්.
මේ තමයි තේරවාදයේ සම්බන්ධයෙන් තියෙන පළවෙනි කුලකය. තේරවාදීන් සම්බන්ධයෙන් තියෙන පළවෙනි කුලකය තමයි මේ අපිට හම්බ වෙන්නේ. එතකොට මේක අපිට කඩේ නැතුවම ලියන්නත් පුළුවන් ඕන. ඊළඟට මේ තේරවාදීන් සම්බන්ධයෙන් පළවෙනි කුලකය. තේරවාදීන් සම්බන්ධයෙන් තියෙන දෙවෙනි කුලකයේ අපිට හම්බ වෙන්නේ වෙනම විදිහකට. ඉස්සල්ලාම ඇති වෙන්නේ වාස්තීය පුත්‍ර. වාස්තී පුත්‍ර කියලා කොටසක්. මේක වජ්ජිපුත්තක කියලා පොත්වල දැක්වෙනවා. සමහර කොලස්ලා කැමති වෙන්නේ ඒක වාස්තී පුත්‍ර තමයි සංස්කෘත පොත්වල තියෙන්නේ. එතකොට ඒ පාලියට එනකොට වජ්ජිපුත්තක කියලා ලිය යුතු එක වජ්ජිපුත්තක කියලා ලියලා තියෙනවා. සමහරව කියනවා නෑ ඒක වජ්ජිපුත්තක විය යුතුයි. ඒ වජ්ජිපුත්තකයන්ගෙන්ම කැඩිලා ආපු නිසා කියලා. නමුත් ඒක පොත්වල සඳහන් වෙන වාස්තී පුත්‍රය කියන නිකාය. ඒතර වාස්තී පුත්‍රයන්ගෙන් කැඩෙනවා කෙලින්ම නිකාය හතරක්. මොනවද මේ නිකාය හතර? එකක් තමයි භද්‍රයානික. ඊට පස්සේ සන්නාගරික. ඊටසේනවා ඊටත් ඉහළින් එකක් අපි වෙනවා ධම්මෝත්තරිය. ධර්මෝත්තරිය. ඊළඟට අපිට හම්බ වෙනවා සම්මිතිය. සම්මිතිය. මේ තමයි දෙවෙනි කුලකය. දෙවෙනි කුලකය. තේරවාද කුලකේ ගොඩක් වැඩි එතන. හරිනේ. ඒතකොට ඒක නිකන් එකපාර ටිකක් වැඩි වෙන්න බෑ. මහා සංගීතයන්ගෙන් නම් ටිකක් පහසුවේ මතක තියාගන්න. තේරවාද කුලකය බෙදීම් ටික සංකීර්ණයි සහ වැඩි. එතකොට මේ තමයි අපිට මේ තමයි සම්පූර්ණ නිකාය ගස. නිකාය ගස කියන්නේ කොහොමද තුන්වෙනි ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවස වෙනකොට නිකායන් බෙදී තිබිච්ච ආකාරය තමයි මේ කියන්නේ. මේකේ ශෛල කියන ස්කූල්ස් ටිකක් පහු වෙන්නට පුළුවන් යම් කාලයක්. නමුත් මේ අනිත් ස්කූල්ස් ටික නිකායන් ටික පැහැදිලිව. දැන් උදාහරණ මම නිතරම කියදී යෝගාචාර දර්ශනය, නේ මාධ්‍යමික දර්ශනය. ඒව ඇති වෙන්නේ පස්සේ. දැන් මහායානෙ බිහි වෙන්නේ පස්සේ. ඒ නිසා මේ තමයි මුල් බුදු සමයේ මුල් කාලයේ ඇතිවෙච්ච නිකාය වේදේ. දැන් උදාහරණයක් මේ ස්කූල් එකේ හැම early buddhist school එක ගොඩක් පරණ එකක්. හරි. ඒතකොට ඊට පස්සේ මේකේ ස්ථවිර මහා සංඝික බෙදීම ඊටාම් පරණයි. මහින්සාසක කුලකේ ඊටාම් පරණයි. දැන් ශෛල ස්කූල්ස් කියනවා ටිකක් පහු කාලීනයි. බෙදීමේදී. ඉතින් ওই විදිහට මේ තමයි සාමාන්‍ය නිකාය සම්බන්ධයෙන් ආපු තොරතුරු. මම නැවත මතක් කිරීමක් කරනවා. ස්ථවිර කුලකයේ ප්‍රධාන වශයෙන් කැඩෙන කොටස් දෙකකට. එකක් තමයි ස්ථවිරයන්ගෙන් මහින්සාසකයන් කැඩෙනවා. මහින්සාසකයන්ගෙන් ධර්මගුප්තකයන් කැඩෙනවා. ඊළඟට ස්ථවිරයන්ගෙන් සර්වස්තිවාදීන් කැඩෙනවා. ඒ සර්වස්තිවාදීන්ගෙන් නැවත මහින්සාසක කුලකයක් ආවා කියලා අදහසක් තියෙනවා. දෙවෙනි එක. ධර්මගුප්තකත් දෙවෙනි කොටසක් ලෙස ඇති. නමුත් මේක හරියටම නිශ්චිතව අපිට කියන්නට අමාරු තත්ත්වයක් තියෙනවා. මේ ධර්මගුප්තවල මේකේ ධර්මගුප්තක දෙකක් ඉන්නවද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. නමුත් සමහර ස්කෝලර්ස්ලා කියනවා මේ මහින්සාසක කියලා කොටස් දෙකක් අපිට පැහැදිලිව දකින්නට පුළුවන්. කෙසේ වෙතත් ඒ ගැන සම්බන්ධයෙන් අදහස් දෙක මම දෙන්නම්. ඊළඟට ඒ සර්වස්තිවාදීන්ගෙන් කැඩෙනවා සංක්‍රාන්තිකවාදීන් කියලා කොටසක්. මේ කට්ටිය විශේෂ තැනක් ගන්නවා බුද්ධ ශාසනයේ. මොකද සසර පිළිබඳව හේතුඵල සම්බන්ධය කොහොමද භවයෙන් භවයට සංක්‍රමණ මේ නාම රූප පැවැත්ම තියෙන්නේ ගැන ඊටාම ආందోලනාත්මක කතාවක් මොහොන් සිද්ධ කරනවා. මේ සංක්‍රාන්තිකයන්ගෙන් බෙදෙනවා සෞත්‍රාන්තිකයන් සූත්‍ර ආදිය විශේෂයෙන් ගරු කොට අරගන්න පිරිස. ඊළඟට කාශ්‍යපීය ස්වර්ෂ කාශ්‍යපීය කියලා මොන්ට කියනවා. ස්වර්ෂ කාශ්‍යපීය පිරිස සර්වස්තිවාදීන්ගෙන් බිඳිලා එනවා. ඊළඟට දැන් මේකෙන් අපිට ගොඩාක්ම වැදගත්ම වෙන්නේ සර්වස්තිවාදීන් සහ සංක්‍රාන්තිකවාදීන්. මහින්සාසකියනොත් යම් ප්‍රමාණයකට වැදගත් වෙන ඔවුන්ගේ කතා ප්‍රවෘත්ති නිසා. ඊළඟට ස්ථවිරයන්ගෙන් බෙදෙන වාස්තී පුත්‍රයන්. වාස්තී පුත්‍රයන් කියන අය තා ප්‍රබල කුලකයක්. ඒක ඊටාම් ප්‍රබලයි. දැන් සමහරලාට සම්මිතිය කියන අය වාස්ත්‍රී පුත්‍ර සම්මිතිය කියලා හඳුන්වලා තියෙනවා. ඒ නිසා මේ දෙවෙනි කුලකයේ ස්ථවිරවාදීන්ගෙන් කැඩිලා එන මව් කුලකයේ ලෙස දක්වන්න පුළුවන් වාස්තී පුත්‍රය කුලකය. ඔවුන්ගෙන් ධම්මෝත්‍රිය, භද්‍රයානික, සන්නාගරික, සම්මිතිය කියන කොටස් හතර හැදෙනවා. මේන් සම්මිතිය කියන අය විශේෂ තැනක් ගන්නවා. මොකද කතාවස්තේ පළවෙනි කතාව පුද්ගලවාදය. අත්ති පුද්ගලෝ සච්චිකට්ට පරමට්ඨේනාති කියන පරමත්තේනාති කියන මේ ඒ කතාව ආරම්භ වෙන්නේ මේ සම්මිතිය ස්කූල් එක පදනම් කරගෙන. ඒ නිසා ඒ විශේෂයෙන් අපි ඉදිරි කතාවලදී මේ මහින්සාසක කුලකයේ සම්බන්ධයෙන්
සර්වස්තිවාදී කුලකය, ඊට පස්සේ සංක්‍රාන්තිකයන් සහ සම්මිතියන් පිළිබඳ යම් අදහස් කීපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ධර්මගුප්තක කියන අය පසු කාලීන චීන රට ගොඩාක් ප්‍රචලිත වෙනවා මේ ධර්මගුප්තක නිකාය කියන එක. දැන් මේකෙදී දැන් අපිට පේනවා මේ තේරවාද අපිට මේකෙදී පේනවා මුලින්ම ස්ථවිර මහා සංඝික කියලා බෙදීමක් ඇති වෙලා තියෙනවා. ස්ථවිර සහ මහා සංඝික කියලා බෙදීමක් ඇති. මේ ස්ථවිර මහා සංඝික බෙදීම මුලින්ම ආරම්භ වුණේ කොයි කාලෙද කියලා ගත්තොත් තේරවාදීන්ට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගිය තැන. අවුරුදු 100ක් ගියන තැන තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේ පළවෙනි බෙදීම සිද්ධ වෙන්නේ. නමුත් සමහර පොත්පත්වල සහ සමහර ලිපි ලේඛනවල ඊට වඩා වෙනස් කතා ප්‍රවෘත්ති අපිට හම්බ වෙනවා. අපි එහෙමනම් ඉතිහාසයේ මධ්‍යස්ථව අධ්‍යයනය කරනවා නම් අපි ඒව සම්බන්ධයෙන්ුත් යම් දැනුමක් ලබාගෙන තියෙන්නට ඕනේ. කොහොමද මේ බෙදීම් පිළිබඳව අන්‍ය නිකායවල කතා ප්‍රවෘත්ති වල දක්වලා තියෙන්නේ කියලා. එතකොට ඒ නිසා මම දැන් මම හිතත් මේක දවස් කිහිපෙම මේ chart එක ලියනවා. ඒ නිසා ඒක මතක හිටින්නටත් එක්ක දැන් අපි යමු මේ බෙදීම සම්බන්ධයෙන් බෙදීම් ටික ගැන ඒ නිකායවල දක්වලා ඇති අදහස් කීපයක් බලන්නට. මුලින්ම අපිට හම්බ වෙනවා ඒකේ අර පිළිවෙල අනුව, ඒ කියන්නේ කාල පරිච්ඡේදය අනුව අපි ඉදිරියට ගියොත් එහෙම කාල පරිච්ඡේදය අනුව ඉදිරියට ගියාම මුල්ම බෙදීම ලෙස අපිට තොරතුරු හම්බ වෙන්නේ පුරාණ මහින්සාසක නිකායෙන්. පුරාණ මහින්සාසක නිකායෙන් තමයි පළමු බෙදීමක් ගැන අපිට තොරතුරු හම්බ වෙන්නේ. මේක සම්බන්ධයෙන් ථේරවාදයේ පිරිස එකඟ වෙන්නේ නැහැ මේ කියන කතාවට. නමුත් මේක මහින්සාසක පොත්පත්වල, ඒ කියන්නේ කතා ප්‍රවෘත්ති වලින් ඉතිහාසයෙන් අපිට ලැබෙන තොරතුර. මොකද්ද මේ කියන්නේ? පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරන්නේ කාශ්‍යප මහ රහතන් වහන්සේ මූලික කරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ සහ උපාලි ස්වාමීන් වහන්සේ පිළිවෙලින් පුච්චක තනතුරත් කාශ්‍යප මහ රහතන් වහන්සේ විස්සජ්ජක තනතුර, උපාලි ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ විස්සජ්ජක තනතුරත් කාශ්‍යප මහ රහතන් වහන්සේ පුච්චක තනතුරත් දරනවා. ඊට පස්සේ මේක සිද්ධ වුණාට පස්සේ අපිට අපේ මහ වග්ගපාලිය චුල්ල වග්ගපාලියේ පංච සතිකක් ඛණ්ඩකේ අපිට හම්බ වෙනවා. උන්වහන්සේ හම් වෙන්නට එනවා ඊටාම වැදගත් ස්වාමීන් වහන්සේ නමක් පුරාණ කියලා. දක්ඛිනාගිරි ඒ පුරාණ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මුණ ගැහෙනවා. උන්වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේදී කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ ඊටා වැදගත් භික්ෂුන් වහන්සේ කෙනෙක් නිසා කාශ්‍යප ස්වාමීන් වහන්සේට තනියම පෞද්ගලිකව පුරාණ ස්වාමීන් වහන්සේට වෙච්ච මුළු සිදුවීමම කියන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැදගත් භික්ෂුන් වහන්සේ කෙනෙක් නිසා ඒ ස්ථවිරයන්ට ගරු කරමින් මුළු කතාවම වෙච්ච සිද්ධිය උන්වහන්සේට කියනවා. ඒ වෙලාවේදී පුරාණ ස්වාමීන් වහන්සේ ප්‍රකාශනයක් කරනවා මේ සංගායනාව මනාකොට සංග්‍රහිත වුණා. ඒක සාදු, ඒක අනුමත කරනවා. අපිත් තථාගතයන් වහන්සේගෙන් යම් ධර්ම කරුණක් අහගත්තා නම් ඒවා ඒ විදිහට දරාගෙන ඉන්නවා කියලා ප්‍රකාශනයක් කරනවා. අපි යම් ධර්ම කරුණක් තථාගතයන් වහන්සේගේ අහගත්තා නම් ඒ විදිහට දරාගෙන ඉන්නවා කියලා උන්වහන්සේ ප්‍රකාශනයක් කරනවා. එතකොට මේ මහින්සාසක කුලකයේ අදහස තමයි මේ වෙලාවේදී පුරාණ ස්වාමින් වහන්සේ, දැන් ඔවුන්ගේ කතා ප්‍රවෘත්තියට මම එන්නේ. දැන් ථේරවාදයේ තිබිච්ච කතාව. දැන් ඔය අපේ බුද්ධ ජයන්තියේ ලියපු සමහර එක ස්වාමීන් වහන්සේ කියන මට නම් මතක නැහැ. එතනදී මහ වග්ගපාලියද කොහොද එක කියනවා මෙතන බෙදීමක් සිද්ධ වුණේ නැහැ. ඒක බලන්න පෙරවදනක ඇති. මෙතන රහතන් වහන්සේලා දිනමක් අතර සංවාදයක්. රහතන් වහන්සේ කෙනෙක් නිසා පුරාණ ස්වාමීන් වහන්සේ ඒක යහපත්යයි අනුමත කරා නම් නැවත උන්වහන්සේ එකෙන් බෙදීමක් ඇති කරගන්නේ රහතන් වහන්සේලා ඒ වගේ දෙපැත්තට යන වචන කියන නැත්නම් අදහස් දෙකක වචන කියන එකක් කියලා තව එකක් කරන පිරිසක් නෙවෙයි කියන එක උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකෙදී ඒ ථේරවාදයේ හැටියට එතන කිසිදු අඩුපාඩුවක් වෙලා නැහැ. එතන හුදු සංවාදයක් විතරයි. පුරාණ ස්වාමීන් වහන්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ කරපු සංගායනාව අනුමත කළ එක පමණයි උනේ කියන එක තමයි ථේරවාද භික්ෂුන් වහන්සේලාගේ අදහස. මහින්සාසකයන්ගේ කතාව තමයි ඔවුන් කියනවා මෙතනදී පුරාණ ස්වාමීන් වහන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේට බල කිරීමක් නැත්නම් ලොකු බල කිරීමකට කියනකොට ඒක උන්වහන්සේ යෝජනා කරනවා නැවත මේ සංගායනාව සිද්ධ කළ යුතුයි කියලා. ඊළඟට ඒ පළවෙනි සංගායනාව නැවත පුරාණ ස්වාමීන් වහන්සේත් සහිතව ඒ සංගායනාව ඒ ධර්ම කරුණු ටික නැවත සංගායනාව කියන්නේ ධර්ම කරුණු ටික නැවත සජ්ජායනා වෙනවා. එතනදී පුරාණ ස්වාමීන් වහන්සේ විනය කරුණු 7ක් ඇතුළත් කරනවා. කාශ්‍යප ස්වාමීන් වහන්සේලා එකඟ නොවිච්ච විනය කරුණු 7ක්. මේ විනය කරුණු 7 තමයි දුර්භික්ෂ සමයකදී බුදුරජාණන් වහන්සේ විනය ඉගෙන ගත්ත අය දන්නවා. දුර්භික්ෂයකදී බුදුරජාණන් වහන්සේ කරුණු කීපයක් ලිහිල් කරනවන එකපාර මතකද? උග්ගහිත පටිග්ගහිතය, සාමම්පාකය,
ඒ කියන්නේ උදාහරණයකට දුර්භික්ෂයක් ඇති වෙච්ච වෙලාවේ රජගහ නුවරදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අනුදැන වදාරනවා තමන්ට උයාගෙන කන්නට පුළුවන් කියලා. සාංගික ආවාසයක් ඇතුලේ වූ දේ කන් බලන්නට පුළුවන්. ඊට පස්සේ සාංගික ආවාසයක් ඇතුලේ මේ ආහාර ආදී ගබඩා කරලා තියන්නට පුළුවන්. තමන් වෙනුවෙන් තියෙන ආහාර. නොපිළිගත් ආහාරයක් තමන්ට උස්සගෙන ගිහිල්ලා පිළිගන්නේ නැතුව අරගෙන ගිහිල්ලා අනුපසම්පන්නයක් ඉස්සරහ බිම දාලා නැවත පිළි අරගෙන වළඳන්නට පුළුවන්. උග්ගහිත පටිග්ගහිත. මේ වගේ ශික්ෂාපද කිහිපයක් ලිහිල් කිරීමකට ලක් කරනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මහින්සාසකයන්ගේ අදහස් තමයි පුරාණ දැන් මේක පසුව මේක දුර්භික්ෂයේදී ලිහිල් කරපු ශික්ෂාපද දුර්භික්ෂය ඉවර වුණාට පස්සෙත් සමහර භික්ෂුන් වහන්සේලා සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මොකද කරන්නේ? නැහැ. ඒක දැන් බලංගු නැහැ කියලා ඒක කපලා දානවා. ඒක අයින් කරනවා. ඒ කියන්නේ ඒක නැවත කරන්න බෑ කියලා නොකල යුතුයි කියලා උන්වහන්සේ අදහස් කරනවා. දැන් මෙතන ගැටලුව වෙන්නේ නැවත දුර්භික්ෂයක් ආවොත් ඒ ශික්ෂාපද ටික නැවත ලිහිල් වෙනවද නැද්ද කියන එක. නැතුව ඒ ශික්ෂාපද ලිහිල් කර ගැනීමක් නෙවෙයි. නැවත දුර්භික්ෂයක් මත වුණොත් ඒ ශික්ෂාපද ලිහිල් වෙනවද නැද්ද? තේරවාදීන්ගේ අදහස ඒක ලිහිල් වෙන්නේ නැහැ. පුරාණ ස්වාමීන් වහන්සේගේ අදහස වෙන්නේ මහින්සාසකයන්ට අනුව එතන ඒ ලිහිල් වීම සිද්ධ වෙනවා. එතකොට මේ තමයි ඒ විනය සම්බන්ධයෙන් ඇතිවෙච්ච කරුණ. එතකොට එතනදී දැන් උදාහරණයකට බැමිණිතියාසය ඇතිවෙච්ච වෙලාවේ ලංකාවේදී අම්බකාදක තිස්ස ස්වාමීන්සේ කතා අපි දන්නවා. අම්බකාදක තිස්ස ස්වාමීන් වහන්සේ දවස් ගාණක් කෑම නැතුව යනකොට පාරේ ඇදගෙන වැටෙනවා. නමුත් උන්වහන්සේ ළඟ අඹ ගෙඩි කිහිපයක් බිම තියෙනවා. උන්වහන්සේ ශික්ෂාපදයට ගරු කිරීම වශයෙන් අඹ ගෙඩි අල්ලන්නේ නැහැ. උන්වහන්සේට ඕනනම් ඒක අරගෙන අනුපසම්පන්නයෙක් ගාව දාලා පිළි අරගෙන වළඳන්න තිබුණා ඒ ශික්ෂාපදයේ ලිහිල් වුණාලසේ සැලකුවා. උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් ශික්ෂාපදේ කැඩුවේ නැහැ. පස්සේ උපාසක මහත්තයෙක් මේක දැකලා නේද? අඹ ජූස් එකක් හදලා දීලා කරේ තියන් යනකොට සීලය අවර්ධනය කරන උන්වහන්සේ පිටේම රහත් වෙනවා. එතකොට මේ තමයි ථේරවාද සම්ප්‍රදාය හැටියට දුර්භික්ෂයේදී තථාගතයන් වහන්සේ ලිහිල් කරපු ශික්ෂාපදේ නැවත දුර්භික්ෂයක් ආවත් වළංගු නැහැ කියන එක. ඒ දුර්භික්ෂිත විතරයි. නමුත් අනිත් පැත්තේ අපිට එන තර්කය තමයි නෑ නැවත දුර්භික්ෂයක් ආපු දවසට මේ ශික්ෂාපදේ ලිහිල් වෙනවා කියන්නේ. හරිනේ? ඒ ශික්ෂාපදේ ඒකත් සාධාරණ තර්කයක් ඒ විදිහට. හරිනේ? ඒතකොට ඒ ශික්ෂාපදේ ලිහිල් වෙනවා. මෙන්න මේ කියන කරුණු 7 ශික්ෂාපද 7ක් සම්බන්ධයෙන් මතයක් වාදයක් ඇති වෙනවා උන්වහන්සේලා අතර. මේ තමයි මහින්සාසකරුන්ගේ කතාව. මේක ථේරවාදයේ කතාවක් නෙවෙයි ඈ. නැත්නම් වරදවා ගන්නට එපා. මහින්සාසක කතාව. එතකොට උන්වහන්සේලා අතර යම් බෙදීමක් ඇති වුණා මේ කරුණු 7 සම්බන්ධයෙන්. ධර්මගුප්තක කියන විනයේදී ඒ ශික්ෂාපද 7-8ක් වෙනවා. මම ඒක හරියටම දන්නේ නැහැ මොකක්ද ඒ අතිරේක වෙන ශික්ෂාපදේ කියලා. ඒ ශික්ෂාපද 7-8ක් වෙනවා. ඒ නිසා තමයි මේ මුලින්ම අපි දැක්වුවා නේද මෙතනින් ථේරවාදයෙන් මහින්සාසක ඔවුන්ගෙන් ධර්මගුප්තක කියලා අපි කතා කරේ නේද? ඒ උන්ගෙන් ධර්මගුප්තක. එතකොට ඒ බෙදීම මුලින්ම ඇති වුණා කියන එක තමයි පුරාණ මහින්සාසකවරුන්ගේ අදහස. එතකොට මේ බෙදීම හැබැයි මෙතනදී ධර්මයේ සම්බන්ධයෙන් ගැටලුවක් සිද්ධ වෙලා නැහැ. ථේරවාදීන්ගේ ධර්ම කරුණුම තමයි ඔවුන් අරගෙන තියෙන්නේ විනය ශික්ෂාපද කිහිපයක් පදනම් කරගෙන තමයි මේ ස්කූල්ස් දෙක ඇති වුණා කියන එක ඔවුන්ගේ අදහස. එතකොට ඒක ඔවුන්ගේ හැටියට වැඩිහිටිකම ගත්තම කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ වැඩිහිටියා ලෙසත් පුරාණ ස්වාමීන් වහන්සේ දෙවෙනි තැනත් ඔවුන් දාලා තියෙනවා. සමහර විට ඒ වැඩිහිටිකම නිසා කාශ්‍යප ස්වාමීන් වහන්සේට නැවත පුරාණ ස්වාමීන් වහන්සේගේ වචනේ සිද්ධ කරන්න වුණා කියන එක වෙනපල ඔවුන්ගේ අදහස. ඒ කියන්නේ නැවත උන් කියනවා උන්ගේ හැටියට නැවත ඒ සංගායනාව සිද්ධ කරන්න වුණා නම් වැඩිහිටියෙක් නිසා පුරාණ ස්වාමීන් වහන්සේ කාශ්‍යප ස්වාමීන්ට වඩා වැඩිහිටි කෙනෙක් නම් ඒක ගරු කිරීමක් සිද්ධ කරන්න ඕන. ඒ නිසා වෙන්න ඕනේ උන්වහන්සේට කාශ්‍යප ස්වාමීන්ට පෞද්ගලිකව වෙන රහතුන්ට නැතුව පුරාණ ස්වාමීන් වහන්සේට මුළු කතා ප්‍රවෘත්තියම කියන්න සිද්ධ වුණේ. මේ තමයි ඔවුන්ගේ පැත්තෙන් බැලුවම ඒකට කරන්න තියෙන සාධාරණ තර්කණය. එතකොට ඒකෙදී ඒ පළවෙනි සංඝායනාවට අනතුරුවම මේ බෙදීම සිද්ධ වෙනවා. මේ ස්කූල්ස් දෙකේ බෙදීම සිද්ධ වෙනවා. නමුත් ඒක ධර්ම කරුණු සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච බෙදීමක් ලෙස සලකන්නේ නැහැ. මේ මහින්සාසක නිකාය මහා වන්තක නමිනුත් හඳුන්වලා තියෙනවා. මහා වන්තක නමින් හඳුන්වලා තියෙනවා. මේ තමයි අපිට ඒ තොරතුරු හම් වෙනකොට මුලින්ම බෙදීමක් ගැන සඳහන් වෙන තැන. ඊළඟට අපිට හම් වෙන්නේ තොරතුරු තමයි හියුන්ත්සාන් භික්ෂුන් වහන්සේගේ දේශාටන වාර්තා වලින් අපිට හම් වෙන තොරතුරු. ඒක ටිකක් අමුතු කතාවක්. ඒකේ හැටියට
හියුන්සාන් ස්වාමීන් වහන්සේගේ තොරතුර මේක ගොඩක් රිලයබල් ලෙස සලකන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ පොත්පත්වල මේක ලියලා තියෙනවා. ඒ නිසා තමයි මේ කියන්නේ. නැතුව මේක විශ්ව ඒ කියන්නේ තරම් සාර්ථක විවරණයක් ලෙස සාමාන්‍යයෙන් ස්කෝලර්ස්ලා සලකනවා අඩුයි. එතකොට උන්වහන්සේගේ ප්‍රකාශනයක් කරනවා කාශ්‍යප ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ අවුරුද්දකට පස්සේ රහතන් වහන්සේලා 19ක් සමග පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරනවා. ඊළඟට ඒකට සහභාගී නොවිච්ච පෘතුග්ජන ශෛක්ෂ රහතන් වහන්සේලා ශෛක්ෂ අශෛක්‍ය රහතන් වහන්සේලා එකතු වෙලා නිකන් ඔවුන් ඒකෙන් කොන්නුනා වගේ උන්ට දැනෙනවා. කීප දෙනෙක් විතරක් 19ක් විතරක් මේ ඇසැම්බලිය සිද්ධ කරනකොට පිරිසකට තේරෙනවා අපි කොන්නුනා කියලා. ඔවුන් මොකද කරන්නේ? ඔවුනුත් එක් රැස් වෙලා ඒ සප්තපන්නි ගුහාවේ ටිකක් දුරින් ලී 2040 ලී කියලා කියන්නේ මිනුම් ක්‍රමයක්. ඒ දුරින් රැස් වෙලා ඔවුන් අදහස් කරනවා අපි ධර්ම පිටකේ සංගායනා කරමු කියලා. ධර්ම පිටකේ. ඉතින් මෙතනදී අවුරුද්දකට පසු පළමු සංගායනාවෙන් අවුරුද්දකට පසු රජගහනුවරම පෘතුග්ජන ශෛක්ෂ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අශෛක්ෂ රහතන් වහන්සේලාත් එකතුව යම් සංගායනාවක් සිද්ධ කරලා ඔවුන් ධර්ම පිටකය සංග්‍රහ කරනවා. මේ ධර්ම පිටකය කියන්නේ මොකද්ද? පිටක තමයි සූත්‍ර පිටකය, විනය පිටකය, ඊළඟට අභිධර්ම පිටකය, ඊළඟට ශුද්‍රක පිටකය, ඒක කුද්දක කියන එකනේ පිටකය. ඊට පස්සේ එනවා ධාරණී පිටකය කියලා එක. මෙන්න මේ කියන පිටක පහ ඔවුන් සංග්‍රහ කරනවා මෙතනදී. මේක වර්ෂයකට පස්සේ. මේ මෙතන තියෙනවා කාශ්‍යප ස්වාමීන් වහන්සේ අවුරුදු රහතන් වහන්සේලා 1000ක් සමග පළවෙනි සංගායනාව සිද්ධ කරා කියන එක. ඊළඟට මේකේ තරම් ගොඩාක්ම ගරු කරනවා අඩුයි විද්වතුන්. ඊළඟට එනවා අපිට පරමාර්ථ කියන ස්වාමීන් වහන්සේ සමහර එක බොහෝ දුරට ස්වාමීන් වහන්සේ කියන්නේ පරමාර්ථ ස්වාමීන් වහන්සේ විසින් රචිත තොරතුරක්. මේකට සමාන තොරතුරක්. නමුත් උන්වහන්සේගේ එක හැටියට පළමු සංගායනාවෙන් පළමු සංගායනාවේ සමායින් වලදී පරිනිර්වාණය වර්ධනා පරිනිර්වාණය මාස දෙකකට පසු සිද්ධ වෙනවා ධම්ම සංගායනාව. පරිනිර්වාණය මාස දෙකකට පසු ධර්ම සංගායනාව සිද්ධ වෙනවා ගිජ්ජකූට පර්වතයේදී කාශ්‍යප ස්වාමීන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා සමග. ඊළඟට මෙතනදී මේකෙන් ඉවත් වෙච්ච පිරිස මේකට සහභාගී නොවිච්ච පිරිස මොකද කරන්නේ? බොහෝ පිරිසක් 10000ක් භික්ෂුන් 10000ක් බාෂ්ප කියන රහතන් වහන්සේ මුල් කරගෙන සංගායනාවක් සිද්ධ කරනවා. එතනදී විශේෂයෙන් මේ බෙදීම, ඒ කියන්නේ මහා සංඝික තේරවාද කියන බෙදීමක් නාම මාත්‍රිකව ඇති වුණා කියන එක ඔහු සඳහන් කරනවා. නාම මාත්‍රිකව. නමුත් මේ බෙදීම වර්ෂ බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 116ක් ගිය තැන බුද්ධ පරිනිර්වාණයෙන් 116ක් ගිය තැන සංගායනාවකදී විශේෂයෙන් අශෝක අධිරාජ්‍යයේ කාලේ ඇති වෙච්ච සංගායනාවේදී අශෝකයේ කාලේ ගෙන අශෝක අධිරාජ්‍යයේ කාලේදී අර මත පහ මහාදේවගේ මත පහ තියෙනවනේ. මහාදේව ස්ථවිරයන්ගේ මත පහ නිසා ස්ථාවර බෙදීමක් බවට පත් වුණා. මෙතන තියෙන නාම මාත්‍රික බෙදීමක්. නාම මාත්‍රමක බෙදීම මෙතන ස්ථාවර බෙදීමක් බවට පත් වුණා. මේකත් තව විස්තරයක් අපිට හම්බ වෙන. මේකට බොහෝ දුරට සමානයි. පොඩි වෙනස්කම් ටික තියෙන්නේ. මේක බුද්ධ පරිනිර්වාණය අවුරුද්දකට පසු සිද්ධ වෙච්ච ඒ සංගායනාව. කියන්නේ මේක මාස දෙකකට පසු සිද්ධ වෙච්ච සංගායනාවෙන් පස්සේ තමයි මේ බාෂ්ප කියන ස්වාමීන් වහන්සේ මුල් කරගෙන මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපිට
තොරතුරු වශයෙන් හම්බ වෙන ඊළඟ විස්තරය තමයි දීපවංශය අපිට හම්බ වෙන තොරතුරු. දීපවංශය සහ ඒ වගේම අපිට සමන්තපාසාදික ආදී අටුවාවල මේ තොරතුරු අපිට හම්බ වෙනවා. මෙතනදී වෙන්නේ වජ්ජිපුද්දික භික්ෂුන් වහන්සේලාගේ දස අකප වස්තුව නිසා. දස අකප වස්තුන් නිසා කවුද අපේ සබ්බකාමී රහතන් වහන්සේ ප්‍රධාන කරගෙන මූලික කරගෙන භික්ෂුන් වහන්සේලා 700ක් රහතන් වහන්සේලා 700 දෙනෙක්ගේ දායකත්වයෙන් විශාලා මහනුවර වාලුකාරාමේදී කාලාශෝක අධිරාජ්‍යයේ සමයේදී මේ සංගායනාව සිද්ධ වෙනවා. කාලාශෝක රජතුමාගේ. මෙතනින් පස්සේ තමයි මහා සාංඝික නිකායේ බෙදීම ඇතිවන්නේ. ඕන් ගිහිල්ලා වෙන ප්‍රදේශයක වෙනම සංගීතයක් කරනවා භික්ෂුන් වහන්සේලා දහස් ගාණක් සමග එකතු වෙලා. ඒක මහා සංගීතය නමින් හඳුන්වනවා. එහිදී අභිධර්ම පිටකය, පරිවාර පාළිය, නිද්දේශ පාළිය, පටිසම්භිදා මාර්ගය සහ සමහර ජාතක ඉවත් කරමින් ඔවුන් ධර්මයේ සංග්‍රහ කරන්නට යෙදෙනවා. මේක තමයි දීපවංශයේ සඳහන් වෙන තොරතුරු. සමහර විද්වතුන් මේකට නගන මේ කතාවේදී මේ දස අකප වස්තුව සම්බන්ධයෙන් නෙවෙයි මේ දස අකප වස්තුව පමණක්ද හේතු වුණේ මේ බෙදීමට කියන එක නගන තර්කයක් තමයි දස අකප වස්තුව නිසා නම් මේ සංගායනාව සිද්ධ වුණේ. ඒ හේතුව මත පදනම් වෙලා ඇයි වෙන දිහාවකට ගිහිල්ලා සමහර ධර්ම කරුණු ඉවත් කරමින් නැවත ත්‍රිපිටකය සංගායනා කරේ. එයින් ඔවුන්ගේ අදහස වන්නේ දස අකප වස්තුව විතරක් නෙවෙයි මෙතන ධර්ම කරුණු සම්බන්ධයෙන්ුත් මූලික ප්‍රශ්නයක් තිබුණා මොවුන් අතර. ඒ කියන්නේ දස අකප වස්තුව කියන්නේ විනය කරුණු ටිකන්නේ. විනය කරුණු වලින් ඇතිවෙච්ච බෙදීම නිසා ඇයි මේ බෙදීමට ලක් වෙච්ච පිරිස ගිහිල්ලා එකපාරටම අභිධර්ම පිටකේ නැත්තම් මේ පොත්පත් සමහර දේවල් ඉවත් කරලා මේ වගේ දෙයක් සිද්ධ කරා කියලා දීපවංශයේ සඳහන් වෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ තර්කයක් තමයි දස අකප වස්තුව පමණක් නෙවෙයි ධර්ම කරුණුත් මෙතන බලපාලා තියෙනවා මේ දෙවෙනි ධර්ම සංගායනාව සඳහා කියන එක. මේ බෙදීම ඇති වෙන්නේ හුදු විනය කරුණු පදනම් වෙලා නෙවෙයි ධර්ම කරුණු කාලයක් තිස්සේ ආපු ධර්ම කරුණු වලත් බෙදීම හේතු වෙලා තියෙනවා මේ ඛණ්ඩණයට කියන එක. ඊළඟට අපිට හම්බ වෙනවා මහා සාංඝිකයන්ගේ විනය තොරතුරු වලින් මහා සංඝිකයන්ගේ තොරතුරු අනුව අපිට හම්බ වෙන එකක් තමයි විශේෂයෙන්ම මුදල් පරිහරණය නිසා. නැත්නම් රන් රිදී අපි මුදල් කියනට වඩා කියන රන් රිදී පිළිගැනීම. රන් රිදී පිළිගැනීම හේතු වුණා මේ පළවෙනි මේ ලොකු ප්‍රශ්නෙට දෙවෙනි සංගායනාවට. මේ මහා සාංඝිකයන්ගේ අදහස. රන් රිදී පිළි. මේ රන් රිදී පිළිගන්නේ කොහොමද? හතරමං හන්දික පාත්‍රයක තියෙනනේ. පාත්‍රයකට රන් රිදී පිළි අරගෙන ඒක අපේ විනය පොතේ තියෙනවා සාමාන්‍යයෙන් අපලෝකනය කරනවා. සමානව බෙදන්න ඕනේ. සමානව. ඒ සල්ලි ටිකත් සංඝයාගේ දැන් පිරිකර හමුනාව සමානව බෙදන්න වගේ මුදල් ටිකත් ගානට සමානව පංගුව බෙදලා තියෙනවා. එතකොට යස කාකණ්ඩ පුත්ත යස නැත්නම් යස කියලා තියෙන උතුනාසගේ නම මේ පොත්වල යස ස්වාමීන් වහන්සේ එතනට ගිහලා උන්වහන්සේගේ පෝෂන් එකත් භාගයත් උන්වහන්සේලා. එතන අහන මොනවද මේක? මේක රන් රිදී කොහොමද මේක හම්බුනේ? මේ වගේ සිද්ධිය කියලා කියනවා මේක ගැළපෙන්නේ නැහැ. මේක වැරදි දෙයක්. ඒ වෙලාවේදී උන්වහන්සේලා Tamanට අපහාස කරා කියන අර්ථයෙන් උන්වහන්සේව උක්ෂේපණීය කර්මයට භාජනය කරා. මේ මහා සංඝිකයන්ගේ කතාවේ තියෙන තොරතුරු. ඊට පස්සේ මොකද කරන්නේ? උන්වහන්සේ එතනින් පලා යනවා. පලාගෙන ඉවත් වෙනවා. ඉවත් වෙලා උන්වහන්සේ ගියනවා හම්බ වෙනවා දශබල කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. දශබල කියන ඒ කාලේ හිටපු වැදගත් ස්ථවිරයන් වහන්සේ නමක් හම්බ වෙලා උන්වහන්සේට මේ කතා ප්‍රවෘත්තිය කියනවා. එතකොට දශබල ස්වාමීන් වහන්සේ අහනවා යස ස්වාමීන් වහන්සේගෙන් ඇයි ඔබතුමා ඔවුන්ගේ උක්කේපනීය කර්මයට එකඟ වුණේ? නැත්නම් ඒකට නිශ්ශබ්දව හිටියේ කියලා පොඩි දෝෂයකුත් ආරෝපණය කරලා එවුන් දෙදෙනා අතර සාකච්ඡාවේදී යස ස්වාමීන් වහන්සේ කියනවා අපි මේ කරුණ මේ වැරදි කරුණ අපි විශාලා මහනුවරම මේක ඒ වජ්ජීන් ඒ ප්‍රදේශයටම ගිහිලා විසඳන්නට ඕනේ. දසබල ස්වාමීන් වහන්සේ මහා සංඝයාක එකතු වෙලා බොහෝ දිසාවලින් පැමිණිච්ච මහා සංඝයා එකතු වෙලා මෙතන යම්කිසි සංඝායනාවක් සිද්ධ කරන්න. ඒතර 700ක් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා. ඊට පස්සේ එතනදී අහනවා කවුද මේ විනය පිටකේ සජ්ජායනා කරන්න සුදුස්සා කියලා. එතකොට හැමෝම තීරණය කරනවා දශබල ස්වාමීන් වහන්සේ සුදුසුයි කියලා. දශබල ස්වාමීන් වහන්සේ. ඉස්ලාම යස ස්වාමීන් වහන්සේ යෝජනා කරනවා. උන්වහන්සේ ඒක ටිකක් ප්‍රතික්ෂේප කරන්න යනකොට අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා නෑ ඔබ වහන්සේ තමයි මේකට සුදුස්සා. ඒ නිසා ඔබ මේක කරන්නට ඕනේ කියලා.
ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා අපිට ධර්මයේ අර්ථය ඊටාම් වැදගත්. ඒ නිසා මම දේශනා කරන දෙෙහි අර්ථයට එකඟ නම් විතරක් පිළිගන්න අනර්ථ දේ අපිට බැහැර කළ යුතුයි කියලා උන්වහන්සේ යම් ඉල්ලීමකුත් සිද්ධ කරලා ඊට පස්සේ තීරණය කරනවා අපි එහෙමනම් විශාලා මහනුවර විතරක් නෙවෙයි මේ සිදුවීම සිද්ධ වෙච්ච සීමාවෙම මේ සංගායනාව කළ යුතුයි කියලා උන්වහන්සේලා සියලු දෙනාම ගිහිලා එතන සංගායනාවක් සිද්ධ කරනවා. එතනදී තීරණයකට පැමිණෙනවා. ඒ තීරණයේ හරි අමුතු තීරණයක් ලෙස තමයි මහා සංඝික පොතේ තියෙන්නේ. සතර පරාජිකාව ආරක්ෂා කරගත යුතුයි කියන එකට තීරණය එනවා. ඒ වගේම අවසාන තව තීරණයක් වෙනවා පාත්‍ර, චීවර සහ බෙහෙත් ඖෂධ අවශ්‍ය වේලාවකදී අපිට පිළිගත හැකි. හැබැයි රන් සහ රිදී කියන ඒවා කිසි විටකත් පිළි නොගත යුතුයි කියලා තීරණයකට පැමිණෙනවා. ඒතකොට කරුණු 9ක් සතර පරාජිකාව සම්බන්ධයෙන් සහ පාත්‍ර, චීවර, බෙහෙත් පිළිගත හැකි, රන් සහ රිදී. ඒතර කරුණු දෙකක් රන් පිළිගන්නත් බෑ, රිදී පිළිගන්නත් බෑ කියලා. ඒ අකප වස්තු වල අර ප්‍රශ්නේ ඇති උනේ රන් රිදී පිළිගැනීම නිසා. ඒ රන් රිදී පිළිගැනීම වැරදි බව ඔවුන් තීරණය කරනවා. මේ තමයි මහා සංඝික තොරතුරු වල ආපු විස්තර. ඒ කියන්නේ දැන් අපි කියන්නේ මහා සංඝිකව කැඩිලා ගියානේ දසාකප වස්තුව නිසා. ඔවුන්ගේ පොත්වල තියෙන නෑ දසාකප වස්තුව නිසා මේ විනය කරුණ නිසා අපේ බෙදීමක් සිද්ධ වුණේ නෑ. ඔවුන්ගේ පොත්වල තියෙන ටික. ඔවුන් කියන්නේ ඒ අකප වස්තුව හැමෝම පිළිගත්තා මේක වැරදි කියලා. මේ මහා සංඝික පිරිසත් ඒ කියන්නේ මහා සංඝිකයන්ගේ තියෙන පොතේ තියෙන තොරතුරු ඔවුන් පිළිගත්තා මේ තොරතුරු මේක වැරදි. ඒ නිසා එතනදී බෙදීමක් සිද්ධ වුණේ නැහැ කියන එක තමයි ඔවුන්ගේ අදහස. එතකොට මේක සිද්ධ වන්නේ දශබල ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් ලෙස සැලකන්නේ. දශබල ස්වාමීන් වහන්සේ ප්‍රධාන කරගෙන 700ක් භික්ෂුන් වහන්සේලා සමග සිද්ධ වෙන එක්තරා සංගායනාවක්. මට ඒ කාලවකවානුව එච්චර මතක නැහැ. යම් කිසි කාලයක මේක සිද්ධ වෙනවා. විශාලාන ඒක වජ්ජීන්ගේ ඒ ප්‍රදේශයේම සිද්ධ වෙන දෙයක්. ඊළඟට අපිට හම් වෙන තවත් වැදගත් එකක් තමයි තව දෙකක් වැදගත් දෙකක් අපිට තියෙනවා. අපි දෙක ලියමු. මෙතනදී සම්මිතිය කියන ස්කූල් එකේදී අපිට හම්බ වෙනවා මේ බෙදීම සම්බන්ධයෙන් කාලවකානු ඊටාම වෙනස් කාලයක්. ඒ කියන්නේ මෙතනදී බුද්ධ පරිනිර්වාණයෙන් මේක අවුරුදු 100කට පස්සේ මෙතනත් මේක මට කාලේ මතක නැහැ. මෙතන සමිතියන්ගේ ඉන්නේ වර්ෂ 137කට පසු. 137කට පසු. යුගය තමයි නන්ද වංශය. නන්ද වංශය කියලා කියන්නේ මෞර්ය වංශයට කලින් තිබිච්ච අධිරාජ්‍යය. නන්ද මහා පද්මනන්ද කියන රජවරුන්ගේ යුගවල නැත්නම් මහා පද්මනන්ද රජුරුවන්ගේ කාලෙදී ඇති වෙන මේකක් තමයි පාටලිපුත්‍ර නුවර තමයි මේ ආරවුල නැත්නම් බෙදීම සිද්ධ වන්නේ. මෙතනදී ස්තවිරයන් වහන්සේලා බොහෝ සෙනෙක් රැස් වෙච්ච සභාවක මතයක් එනවා අර කියපු පංච මතය. මොනවද? මහාදේව ස්තවිරයන් වහන්සේ අපි ඇති කරා කියපු මතය. ඒ සම්මිතිය ස්කූල් එකේ හැටියට ඒක ආරම්භ කරන්නේ බදන්ත කියලා ස්තවිරයන් වහන්සේ කෙනෙක් විසින් ආරම්භ කරන ලදුව නාගසේන සහ සාරමති කියන ස්වාමීන් වහන්සේලා දෙනම නාගසේන සහ සාරමති කියන ස්වාමීන් වහන්සේලා දෙනම මේක ඇසෙම්බලියේදී නැවත මතු කරලා සාකච්ඡාවක් ගියාට පස්සේ කට්ටියක් විරුද්ධ වෙනවා කට්ටියක් එකඟ වෙනවා. මෙතනදී මේ බෙදීම ඇති වුණා කියන එක ඔවුන්ගේ අදහස. එතකොට නන්ද වංශය තුලදී මත පහ මොනවද? පංච මතය පංච මත එතන මත පහ කියලා අපි දාමුකෝ. ඒක මහාදේව ස්තවිරයන් වහන්සේ විසින් නෙවෙයි බදන්ත ස්තවිරයන්. ඉතින් ඇති කරපු මත පහ වෙන ස්වාමීන් වහන්සේලා දෙනමක් නාගසේන සහ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් සාරමති ශාන්සිය ඇතිවත් කරපු මේකෙන් පස්සේ මේ බෙදීම ඇති වුණා කියන එක තමයි ඔවුන්ගේ අදහස. අදහස. ඊළඟට අපිට හම්බ වෙන වැදගත්ම බෙදීම ලෙස දකින්න පුළුවන් සර්වස්තිවාදීන්ගේ නිකායේදී මේ කතාව লীලා තියෙන හැටි. සර්වස්තිවාදීන්ගේ කේදී. මෙතනදී වෙන්නේ වර්ෂ 116ක් ගිය තැන. මොකද අශෝක අධිරාජ්‍යයේ රාජ සමය සම්බන්ධයෙන් එකඟ වෙච්ච කාලයක් නැහැ. ටිකක් වෙනස් මතිමතාන්තර තියෙනවා නිකාය අතර. අශෝක අධිරාජ්‍යයේ කාලෙදිත් නාග කියන ඒ ස්කූල් එක දකුණු ඉන්දියාවේ තිබිච්ච ස්කූල් එකක්
අතර ඇති වෙලා මහාදේව ස්ථවිරයන් වහන්සේ ඔවුන්ගේ හැටියට මහාදේව ස්ථවිරයන් වහන්සේ මේ කරුණු පහ සම්බන්ධයෙන් ඩිබේට් එකක් ඇති වෙනවා පාටලිපුත්‍රයේදී. එතනදී සාකච්ඡාව යනකොට මේ ස්වාමින් වහන්සේ ඇත්තටම සමහර තැනක තියෙන උන්වහන්සේ පාටලිපුත්‍රයේ කකුටාරාමේ මහාන වෙලා ඒ අදහස ආවා කියලා සමහර තැනක දක්වලා තියෙනවා. නාගයන් අතර නාග කියන කොටස අතර ඇතිවෙච්ච නාග කියන මොකක් හරි ස්කූල් එකක් වෙන්නදී ඒ අතර ඇතිවෙච්ච අදහසක් කියලා. කෙසේ වෙතත් උන්වහන්සේ කකුටාරාමේ ඒක කකුටාරාමේ හිටියා කියලා සමහර පොත්වල තියෙන උන්වහන්සේ කකුටාරාමේ පාටලිපුත්‍රයේම තිබු හිටියා කියන එක. කොහොම හරි මේ මහාදේව ස්ථවිරයන් වහන්සේ මේ මතය ඉදිරිපත් කරාට පස්සේ පාටලිපුත්‍ර නුවර පැවතිච්ච මේකෙදී මේක දෙකට කැඩෙනවා. රජුරුවන්ගේ සහාය අශෝක අධිරාජ්‍යයේ සහාය මහාදේව ස්ථවිරයන්ට ලැබුණා කියන එක තමයි මේ පොත්පත්වල දක්වන්නේ. මහාදේව ස්ථවිරයන්ට අශෝක අධිරාජ්‍යයේ සහාය තමයි ලැබෙන්නේ. ඊට පස්සේ පරමාර්ථ කියන ස්වාමීන් වහන්සේ නැවත ලියලා තියෙනවා මෙතනදී රජිනගේ අශෝක අධිරාජ්‍යයේ බිසවගේ සහාය මේ මහාදේව ස්ථවිරයන්ගේ අදහස් පිළිගත් අයට ලැබිලා උන්වහන්සේලා සියලු දෙනාම ගංගානම් නදියට විසි කරනවා. ගංගානම් නදියට විසි කරනවා මැරෙන්නට. ඒ වෙලාවේදී එතන හිටපු රහතන් වහන්සේලා 이르දි බලයෙන් වැඩලා කාශ්මීර ජනපදයේ ස්ථාවර වෙනවා. කාශ්මීරය තමයි සර්වස්තිවාදීන්ගේ නිජ භූමිය බවට පත් වෙන්නේ. ඒ කාශ්මීර උන්වහන්සේලා වඩින්නේ මේ වෙච්ච හොස්ටයිල්, ඒ කියන්නේ කරදර පීඩා එක්කම ජයගෙන. ඊට පස්සේ සමහර පොත්වල සඳහන් වෙනවා මේ මහාදේව ස්ථවිරයන් වහන්සේ මිය ගියාට පස්සේ මේ පිරිස් නැවත එකතු වෙලා නැවත ඒ සංඝායනාව සිද්ධ කරනවා ඒ වැරදි මත දුරු කරමින්. නමුත් ඒ වෙනකොට බෙදීම දුරදිග ගිහිල්ලා ඉවරයි. නැවත එකතු කරන්න බැරි මට්ටමට මහා සාංගික ස්ථවිර බෙදීම ස්ථාවර වෙලා තිබුණා කියන එක ඔවුන්ගේ අදහස. එතකොට මෙතනදී වර්ෂ 1016 දී සිද්ධ වෙන්නේත් මහාදේව ස්ථවිරයන්ගේ මත පහ ස්ථවිරයන්ගේ මත පහ හේතු කරගෙන අශෝක අධිරාජ්‍යයේ කාලෙදී සිද්ධ වෙච්ච බෙදීමක් නිසා බිසව විසින් ගංගානම් ගඟට විසි කරන ලදුව අහසින් කාශ්මීරයට වැඩම කරනවා. එතකොට තමයි සර්වස්තිවාදී නිකාය සර්වස්තිවාදීන් කාශ්මීරයේ ස්ථාවර වෙනවා. ඔවුන්ගේ හැටියට අශෝක අධිරාජ්‍ය විසින් යහපතක් නෙවෙයි ඔවුන්ට කරලා තියෙන ඔවුන්ගේ කතාවේ හැටියට වැරදි අදහස් ගත්ත මහාදේව ස්ථවිරයන්ට සපෝට් කිරීමක් තමයි අශෝක අධිරාජ්‍යයෙන් වුණා කියන එක තමයි ඔවුන්ගේ අදහස. ඊට අමතරව අපිට නිකාය සංග්‍රහය කියන පොතේදී ධර්මකීර්ති ස්වාමීන් වහන්සේ 14 වෙනි සියවසේදී ලියනවා. එතනදී උන්වහන්සේ අදහස් කරනවා තේරවාදී පැත්තට ඉන්නේ. තේරවාදී හැටියට තුන්වෙනි සංගායනාවේදී අශෝක අධිරාජ්‍ය තේරවාදීන්ට උදව් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පිළිසරණක් නොලැබෙච්ච සමහර පිරිසක් මොකද කරන්නේ? අර බැහැර කරපු අන්‍ය තීර්ථක පිරිස රජගහ නුවරට සහ නාලන්දට සිවුරවල යවවන කට්ටිය රජගහ නුවරට සහ නාලන්දවට ගිහිල්ලා කතිකාවත් කරගන්නවා අපි බුදුදහමට හානියක් කළ යුතුයි. ඊට පස්සේ කතා කරගෙන නමුත් ඒ කරන්නට තියෙන හොඳම ක්‍රමය තමයි බුදුදහම ඉගෙනගෙන බුදුදහමේ සියුම් තැන් අධ්‍යයනය කරලා ඒක තුළ අපි සියුම් ලෙස ලොකු වෙනසක් ඇති කරවමු. අර මිස්ලීඩින් විදිහට ධර්මය වෙනස් කරමු කියන කතිකාවත ඇති කරගෙන. ඊට පස්සේ ඔවුන් ස්ථවිරයන් වහන්සේලා ගාවට එනකොට රිජෙක්ට් වෙනවා ස්ථවිරයන්ගෙන්. ස්ථවිර තේරවාදීන්ගෙන් රිජෙක්ට් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මහා සාංඝිකයන් වෙත ගිහිල්ලා ඔවුන් හොර රහසෙම භික්ෂූන් ලෙස පෙනී සිටමින් ඒ ධර්මයේ ඉගෙනගෙන ඒ වෙනස් කොට ධර්මයේ දේශනා කරමින් නැවත කොසඹෑ නුවරට ඇවිල්ලා නිකාය 9ක් ඇති වුණා. මොනවද? හේමවතික, ඊළඟට රාජගිරිය, සිද්ධාත්තික, පූර්ව ශෛල, අපර ශෛල, වාජිරිය, ඊළඟට වේතුල්ලක, ඊට පස්සේ අන්දක සහ අන්‍ය මහා සාංඝික කියන නිකායන් ඇති වුණා කියන එක 14 වෙනි සියවසේදී වෙච්ච නිකාය සංග්‍රහය පොතේ ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේ ලියලා තියෙනවා. ඒකෙදී අපිට වෙන පොත් වලින් හම්බ වෙන එකද හේමවත කියන කුලකය ගැන මම ඉදිරියේදී කතා කරයි. ඊට පස්සේ අපි දැක්කා මහා සාංඝිකයන්ගෙන් බිඳිවපු කුලයක් ලෙස තමයි ශෛල කුලක, රාජකිරික ආදී දේවල් අපි කතා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ තොරතුර ඉතිහාසඥයන් බොහෝසේ ප්‍රශ්න කරනවා. මොකද බොහෝ පසු කාලයක 14 වෙනි සියවසේ වගේ කාලයකදී ලියවිච්ච ග්‍රන්ථයක් නිසා මේ සහ ඒ තොරතුර ටිකක් වෙනස් ලක්ෂණ පෙන්눔 කරන එක සහ හිතාමතාම ධර්මයේ විකෘති කිරීමක්
කිරීමට උත්සාහගත් පිරිසක් ගැන තමයි එහි සඳහන් වෙන්නේ. ඒක 255 වෙනි යුගයේදී බුද්ධ වර්ෂයෙන් සිද්ධ වුණා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔන්න ওই විදිහට තමයි අපිට ඉතිහාසයේ තෙරුන් වහන්සේලාගේ නැත්තම් සංඝයාගේ බෙදීම සම්බන්ධයෙන් තොරතුරු හම්බ වෙන්නේ. එතකොට බොහෝ අය මගෙන් ප්‍රශ්න කරා හැම ගොඩක් කාලවලදී මේ තේරවාදය කියලා කියන්නේ කියලා. මම හිතනවා දැන් පැහැදිලි වෙනවා ඇති. අඩුම ඉතිහාස කතා පවා ඒ නිකායවල තියෙන්නේ වෙනම ආකාරවලට වෙනම ආකාර. ඒ නිසා අපි තේරවාද සම්ප්‍රදාය ඉගෙන ගන්නවා නම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ තේරවාද සම්ප්‍රදාය? මොකද්ද එහි තියෙන හරය? ඒ සම්ප්‍රදායක් කියන එකේ අර්ථය මොකද්ද? කාලයක් තිස්සේ එකම දර්ශනයක්, එකම ඩොක්ට්‍රින් එකක්, එකම මූලික සිද්ධාන්ත ටිකක් අනුව එකම ඉතිහාස කතාවක් එක්ක ආපු යම් සම්ප්‍රදායක්. ඒ සම්ප්‍රදාය කෙරෙහි කවුරු කෙරෙහි විශ්වාසයක් පවත්වනවා නම් ඔහු විසින් කළ යුත්තේ සම්ප්‍රදාය ඉගෙනගෙන ඒට අනුව ගුණධර්ම පූර්ණේ කිරීම කියන එක. වෙන සම්ප්‍රදායනුත් බොහෝ සෙයින් පැවතුනා. විශේෂයෙන් ඉදිරියේදී කතා කරන සර්වස්තිවාදී සම්ප්‍රදාය කියන එක. ඒ සම්ප්‍රදාය දැන් ඒ සම්ප්‍රදාය හැටියට ඔවුන් කශ්මීරයට යන්නේ වෙන ප්‍රශ්නයක් නිසා. ඒ උන් තමයි ඔවුන්ගේ හැටියට උන් තමයි මූලික කොට්ටාසය. ඒ රහතන් වහන්සේලා පිරිස අශෝක අධිරාජ්‍යගේ විසින් නිග්ලෙක්ට් කරන ලදුව ඔවුන් විසින් කාශ්මීරයට ගිහිල්ලා ඒ කටයුතු සම්පාදනය කරගත්තා කියන එක තමයි ඔවුන්ගේ අදහස. මේක තමයි ඔවුන්ගේ කතා ප්‍රවෘත්තිය. එතකොට අපිට තේරුම් ගන්නට තියෙන්නේ තේරවාදයට අනුව එන කතාව සහ තේරවාද ධර්මය කියන එක අපි වෙනම ඉගෙන ගත යුතුයි. ඒකට අනුව ප්‍රතිපත්ති පුරලා ගුණධර්ම පුරගෙන නිවන් දකින්නට කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඔහු විසින් කළ යුත්තේ ඒ තේරවාදයේ හරියට ඉගෙනගෙන කටයුතු කිරීම. සහ සමහර ලාවට දැන් තේරවාද ඉගෙනගෙන යනකොට තේරවාදී අදහස් නිසා අපිට වෙන අදහස් එන්නට පුළුවන්. මේ වගේ සියුම් බෙදීම් වෙන නිකායවල අදහසුත් අපි දරාගෙන ඉන්න වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ අතීතයේ බෙදීම් ඇති උනේ සහ ඇති වෙලා තියෙනකොට ඔවුන් අතර පරස්පර විරෝධීතා නිසා තමයි මෙයා වෙනම සම්ප්‍රදායන් ලෙස ප්‍රිසර්ව් වෙලා නැත්නම් ආරක්ෂණය වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒකදී අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ අශෝක අධිරාජ්‍යයේ මැදිහත් වීම කියන එක. අශෝක අධිරාජ්‍යයේ සෙල්ලිපියක් තියෙනවා. ඒකට කියන්නේ ස්කිසිම් පිල එඩික්ට් කියලා. ඒක තියෙන්නේ අල්ලාහාබාද් ඊට පස්සේ සාංචි සාරානාත් කියන ඒ ප්‍රදේශවල අපිට හම් වෙනවා භේද ඒක අපි කියන්නේ ස්කිසිම් පිල එඩික් නේද එඩික් ඒ කියන්නේ පිලර් එකක මොකද්ද ගල් කණුවක කොටපු සෙල්ලිපියක් කියනට වඩා ලිපියක් ඒක ස්කිසිම් කියලා කියන්නේ බෙහෙදය කියන එක සංඝ බෙහෙදය සම්බන්ධයෙන්. ඒදී එතුමා කියන ලස්සන කතාවක් තමයි මම සංඝයා සමගි කරා. සංඝයාව සමගියට ලක් කරා. හැබැයි ඒ සංඝ බෙහෙදයට යම් කෙනෙක් තුඩු දුන්නා නම් ඔවුන් නැවත සංඝයා අතර නොපැමිණිය යුතුයි. ඔවුන්ව මහාන නොකරගත යුතුයි. යම් කෙනෙක් සංඝ බෙහෙදට උත්සාහවත් වේ නම් ඔවුන් සිවුරු අරවා යවිය යුතුයි. ඔවුන් ආරණ්‍යවල මොනාස්ට්‍රීස් වල ඔවුන්ව තියා නොගත යුතුයි. ඔවුන් බැහැර කළ යුතුයි කියන එක ඒ එඩික්ට් එකේ රාජ අණක් ලෙස එතුමා ලියලා තියෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ එතුමාගේ කෘත්‍යය ගත්තම එතුමා බුදුදහමට විතරක් අනුග්‍රහ කරපු රාජ්‍ය නායකයෙක් නෙවෙයි සෙල්ලිපි ගණනාවක කියනවා මම සියලු සංඝයා වෙනුවෙන් බ්‍රාහ්මණයන් වෙනුවෙන් ආජීවකයන් වෙනුවෙන් සියලු උපකාර සිද්ධ කරන බවත් ඒ වගේම ධර්ම මහා අමාත්‍යවරු පත් කරනවා. ඒකෙදි පැහැදිලිවම කියනවා සංඝයා වෙනුවෙන් ධර්ම මහා මාත්‍රවරු, ඒ කියන්නේ බුද්ධ ශාසන ඇමති කෙනෙක් වගේ. ඊට පස්සේ ආජීවකයන්ගේ කටයුතු සඳහා ධර්ම මහා මාත්‍රවරු, බ්‍රාහ්මණයන්ගේ කටයුතු සඳහා අමාත්‍යවරු, විශේෂයෙන්ම කාන්තාවන්ගේ කටයුතු සඳහා මේ අමාත්‍යවරු පත් කරා කියන එක එතුමා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා එතුමා බුදුදහමට විතරක් අනුග්‍රහ කරපු කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් සෙල්ලිපියක සඳහන් කරනවා යම් කෙනෙක් Tamanගේ දර්ශනය උසස් කොටත් අනිත් දර්ශන පහත් කොටත් සරකයි නම් ඔහු විසින් තමන්ගේ දර්ශනයටමයි නිග්‍රහය සිද්ධ කරගන්නේ. ඒ නිසා තමන්ගේ දර්ශනය පමණක් උසස් අන්‍ය දර්ශන පහත් යයි ඒවා පහත් කොට සැලකීම සැබෑ මිනිස්සෙකුට ගැලපෙන්නේ නැහැ කියන එක අශෝක අධිරාජ්‍යගේ අදහස. මේ සෙල්ලිපි එතුමාගේම අදහස් සෙල්ලිපි වල කොටලා තියෙන තමන්ගේ අනක් ලෙස තමයි ඔහු ඒවා ප්‍රචාරණය කරලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ ඒ ගුණධර්ම පූර්ණේ කිරීම ආදිය තමන්ගේ රාජ්‍යයේ වතර විශේෂයෙන්ම දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු කිරීම
ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට දන් දීම, සත්ව හිංසාවෙන් වැළකීම, ඒ වගේම අනවශ්‍ය ප්‍රමාදී කටයුතු වලින් ඔය පාටි දැමීම ආදී අඩු කිරීම, මේ වගේ දේවල් වලට නිතරම උනන්දු කරපු රජ කෙනෙක්, ධාර්මික රජ කෙනෙක්. අපිට වචනේ පරිසමාප්තයේ අර්ථයෙන්ම ධාර්මික රජෙක්ගේ ලක්ෂණ එතුමාගේ සෙල්ලිපි වලින් අපිට හමු වෙනවා. ඒ වගේම තමන්ගේ අධිරාජ්‍ය විතරක් නෙවෙයි, බාහිර රටවල පවා ග්‍රීක අර තියෙනවානේ මේ මොනවද ඒකට කියන්නේ ග්‍රැටිස් ග්‍රීක අධිරාජ්‍ය ඉන්දියාවෙන් එහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය ආක්‍රමණය කරන් ආවට පස්සේ ඇලෙක්සැන්ඩර් යටපත් කරාට පස්සේ එතන ග්‍රීක සම්භවය මොකද පර්සියන් අධිරාජ්‍යය බිඳ වැටෙනවා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයත් එක්ක. ඊට පස්සේ ග්‍රීකයන් ලොකු ප්‍රදේශයක් ඒ ආසියා කරේ පාලනය කරනවා. එතකොට ඉන්දියාවත් එක්ක බෝඩර් වෙලා ග්‍රීක රටවරු රජවරු වාසය කරනවා. ඒ නිසා හැමතිස්සෙම ග්‍රීකයන් හා ඉන්දියානුවන් අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. සමහර ග්‍රීක ඒ ප්‍රදේශවල හිටපු ග්‍රීක රජවරු පවා ඒ ප්‍රදේශවල පවා අශෝක අධිරාජ්‍යයාගේ ධර්ම පණිවිඩය, දිග්විජය නෙවෙයි ධර්ම විජය සිද්ධ කරා කියන එක උඩතුමා සෙල්ලිපි වල සඳහන් කරනවා. මිත්‍රත්වයේ රජවරුන් සමග ඇති කරගෙන තමන්ගේ ඒ යහපත් වචනය, යහපත් අදහස ඒ රටවලට පවා පැතිරෙව්වා කියන. ඒ නිසා එතුමා සර්ව ආගම් වලට ගරු කරපු, ඒ හැම ආගමටම අනුග්‍රහ දක්වපු රජ කෙනෙක් ලෙස තමයි ඉතිහාසගත වෙන්නේ. ඒක පොත්පත්වල තියෙන එකක් නෙවෙයි. ඒවායේ තියෙන වටිනා, ඒවායේ තියෙන විශ්වසනීය භාවය වැඩි වෙන්නේ ඒවා සෙල්ලිපි වල කොටපු. ඒ සෙල්ලිපියක් කියන එක සාමාන්‍යයෙන් වෙනස් වෙන දෙයක් නෙවෙයි. එතුමාගේ කාලෙම එතුමාගේ අනට ලිපිකරුවන් විසින් කොටපු දේවල්. ඉතින් ඒ නිසා එතුමා බෞද්ධ ආගමට විතරක් අනුග්‍රහ දක්වපු රජ කෙනෙක් නෙවෙයි, පැහැදිලිවම ආජීවකයන්ට, බ්‍රාහ්මණයන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සහ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් අනුග්‍රහ දක්වපු රජ කෙනෙක් ලෙස. ඒ වගේම බුදුදහම භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව ගැනත් පැහැදිලි තොරතුරු තියෙනවා. ඒ කියන්නේ එතුමා මම කියනවනේ එක තැනක භික්ෂුන් වහන්සේලාව තමන් එළඹියා. නමුත් අප්‍රමාදීව කටයුතු කරන්න පටන් ගත්තේ මේ අවුරුද්දකට විතර කලින් ඉඳලා. ඒ නිසා එසේ කටයුතු කිරීම නිසා දෙවියන් සහ මනුෂ්‍යයන් අතර සම්බන්ධතාවය පවා වර්ධනය වුණා කියලා එතුමාගේ සෙල්ලිපිවල එතුමා ලියලා තියෙනවා. ඒ නිසා කියනවා ධර්මයේ හැසිරීලා උසස් බවට, මහාන්ත බවට පත් වෙන්නට හැමෝටම විශේෂ පුරුෂයෙක් වෙන්නට, විශේෂ කෙනෙක් වෙන්නට අවශ්‍ය නැහැ. බලවත්, ධනවත්, කුලවත් වයත්, ඒ වගේම හීන කුලවල නිර්ධන හැම කෙනාටම උත්සාහය තියෙනවා නම් ගුණධර්ම ප්‍රගුණ කරලා මේ උසස් තත්වයට පත් වෙන්නට පුළුවන් ආදී ලෙසට සමානාත්මතාවය, මිනිසුන් අතර සහජීවනය, ඒ වගේම සංහිඳියාව, මේ හැම එකක්ම ප්‍රොමෝට් කරපු, හැම එකටම උපදෙස් දීපු රජ කෙනෙක් ලෙස තමයි අශෝක අධිරාජ්‍ය අපිට හඳුන්වන්න තියෙන්නේ. ඒ වගේම තමන් ඉදිරිපත් වෙලා සංඝයාගේ සමගිය ඇති කර බවත්, ඒ වගේම ධර්මදූත සේවය තමන් සිද්ධ කර බවත්, ධර්ම පණිවිඩය සිද්ධ කර බවත් එතුමා සෙල්ලිපිවල ලියලා තියෙනවා. ඒ නිසා අශෝක අධිරාජ්‍ය විශේෂයෙන් අපි සඳහන් කළ යුතුයි බුදුදහමේ ව්‍යාප්තිය සඳහා අනුබල දීපු හේතු වෙච්ච රජ කෙනෙක් කියන එක. ඉතින් ඉතිහාසඥයන්ගේ අදහස තමයි එතුමා ථේරවාදයට විතරක් අනුග්‍රහ දක්වපු කෙනෙක් නෙවෙයි, ආජීවක ආදී ආගම් වලට අනුග්‍රහ දක්වුවා සේම ථේරවාද ආදී, මොකද මහා සංඝිකයන් පාටලිපුත්‍රය මුල් කරගෙන බොහෝ කාලයක් වෙනකන් ඔවුන්ගේ බලකොටුව ලෙස පාටලිපුත්‍ර නගරය පවතිනවා. ඉතින් ඒ නිසා ඒ අනිත් නිකායවලටත් ඒ ලෙසටම, මොකද එතුමාගේ අධිරාජ්‍යයේ වාසය කරපු අනිත් සියලු බෞද්ධ නිකායවලටත් ඒ ලෙසටම අනුග්‍රහ දක්වන්නට ඇති කියන එකත් ඉතිහාසඥයන්ගේ අදහස. ථේරවාදයට පමණක් නෙවෙයි, මොකද අන්‍ය නිකායවලටත්, අන්‍ය බුදුදහමෙන් බුදුදහම විසින් මිත්‍යා දෘෂ්ටිකය සලකන ආජීවක ආදී නිර්වස්ත්‍රව ඉන්න නිකායවලට පවා එතුමා අමාත්‍යවරු පත් කළා අනුග්‍රහය සිද්ධ කරලා තියෙනවා. ඒවා එතුමාගේ සෙල්ලිපි වලින්ම හම්බ වෙන තොරතුරු. ඒ නිසා සාමාන්‍යයෙන් එතුමා හඳුන්වන්නේ ක්‍රිස්තියානි ධර්මයේහි ව්‍යාප්තිය සඳහා හේතුභූත වෙච්ච රජුරුව තමයි කොන්ස්ටන්ටයින් කියන රෝම අධිරාජ්‍යය. කොන්ස්ටන්ටයින් රෝම අධිරාජ්‍යයෙන් පස්සේ තමයි රෝමීය ක්‍රිස්තියානි බවට පත් වෙලා ක්‍රිස්තියානි ලෝක ආගමක් බවට පත්වන්නේ. බුදුදහම ලෝක ආගමක් බවට පත්වන්නට ප්‍රධානතම හේතුව තමයි මේ මෞර්ය වංශයේ ඉපදිච්ච අශෝක අධිරාජ්‍යය. ඒ නිසා එතුමාටත් විශේෂ ගෞරවයක් හිමි යුතුයි. අපි අද යම් බුදුදහමක් අධ්‍යයනය කරනවා නම්, ඉගෙන ගන්නවා නම්, ඒ සියල්ලටම මූලික ප්‍රධානතම අඩිතාලම වැටෙන්නේ මේ අශෝක අධිරාජ්‍යය විසින් සිද්ධ කරපු සේවය නිසා. ඒ නිසා ඒකත් අපි සිහිපත් කරන්නට ඕනේ. මේ තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙච්ච දේ. සංඝ බෙහෙදය, සංඝයාගේ බෙදීම් ඇති වෙච්ච ඒක පිළිබඳව නානා නිකායවල පවතින අදහස්. ඒ වගේම අශෝක අධිරාජ්‍යයෙන් බුදුදහමට ලැබිච්ච සේවය කියන එක. අපි අනිත් දවසේදී මම ථේරවාද නිකායේ මහිසාසක, සර්වස්තිවාදී, සංක්‍රාන්තික, සම්මිතිය කියන නිකාය පිළිබඳව විශේෂ අවධානයක් දීලා ඊළඟට ලංකාවට ආපු ථේරවාදයේ
තේරවාදී ලංකාවට පැමිණීම, එහිදී අභයගිරිය ජේතවනයට බෙදීම සහ අවසාන වශයෙන් ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරූඪ කිරීම, අටුවා ලිවීම, ටීකා යුගයට පැමිණීම සහ ඒ සම්බන්ධයෙන් තියෙනවා නම් යම් විශේෂ කරුණු ටිකක් ඒ ටික කතා කරලා අපේ වැඩසටහන අපි අවසන් කරනවා තව දින කිහිපයක. ඒ නිසා අපි දේශනාව අවසන් ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙමු. තෙරුවන් සරණයි පුතේ. දස අකපුවස්ත වෙන්නේ මට 10ම එකපාර මතක් වෙන්නේ නැහැ. මම ඕනනම් ඊළඟ දවස් දෙන්නම් පිළිවෙලින්. සිංගිලෝන කප්පෝ, ඒ කියන්නේ අඟක ලුණු තියාගෙන ආහාර වලට මිශ්‍ර කරලා වළඳන්නට පුළුවන්. කප්පති අනුමති කප්පෝ, විනය කර්මය සිද්ධ කරලා පස්සේ ඡන්දේ ගන්නට පුළුවන්. කප්පති ද්වංගුල කප්පෝ, ඊර අවරට ගිහිල්ලා අඟල් 2ක් යනකම් ඊර අවරට යනනම් ආහාර වළඳන්නට පුළුවන්. අදසක නිසීදනම් වටේ බෝඩර් එකක් නැති නිසීදනයක් පාවිච්චි කරන්නට පුළුවන්. කප්පති ජලෝගින් නේද? ජලෝගින් පාතුන්, ජලෝගු පාතුන්, ඒ කියන්නේ සම්පූර්ණ රා බවට නොපැමිණි යම් ප්‍රමාණයකට පැසිච්ච සුරා බවට පැමිණිච්ච රා වළඳන්නට පුළුවන්. කප්පති ජාතරූප රජතං, රන් රිදී ආදිය පිළිගන්නට කැපයි. ඊට පස්සේ තියෙනවා කප්පති ගාමන්තර කප්පෝ, පවාරණය වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක්, ආහාර ප්‍රතික්ෂේප කළ පවාරණය වෙච්ච කෙනෙක්ට වෙන ගමකට ගිහිල්ලා වළඳන්නට පුළුවන්. ඔය වගේ ශික්ෂාපද 10ක් තමයි උන් ලිහිල් කරගන්නේ. ඊට පස්සේ කප්පති ආචින්න කප්පෝ, ආචාර්යවරුන් ප්‍රගුණ කරගෙන ආපු ඒ සියලුම දේ කැපයි. එතනදී තීරණය වෙන්නේ කැප දෙයක් නම් ප්‍රගුණ කරන් ආපු එක පිළිගන්න පුළුවන්, අකප දෙයක් නම් බැහැර කළ යුතුයි කියන එක. ඔය විදිහට කරුණු 10ක් තමයි මේ දස අකප වස්තු වල. මම ඒක පුළුවන් වුණොත් මත අනිත් දවසේ දැන් නම් ඒක මේක වෙලා. නමුත් මම දෙන්නම් ඒ ටික. මනස් කැඩෙන්නේම නැහැ. ඒක විතරම ආරක්ෂා වෙනවා කියනට ඒ තුලින් හිතන්න පුළුවන් සෝවාන් ආකාරයට එපමණකින් හිතන්න බෑ. ඒකට එයාට ධර්මය තේරෙනවා, ඊට පස්සේ විදර්ශනා වැටහෙනවා, එයාට සමාපත් නිවන කියන එක අරමුණු කරන්නට පුළුවන් වෙනවා. ඒ ගොඩාක් ලක්ෂණ තියෙනවා එයාගේ. පංචශීලයේ නොකැඩූ පමණින් ආර්ය භාවයේ තීරණය කරන්න බෑ. එහෙනම් තෙරුවන් සරණයි. ඔව් වහන්සේ තමයි ඉදිරියේදී මේක පැහැදිලිව කරාවි කරොත් ස්වාමීන් වහන්සේ පැහැදිලිව කරන්න අවස්ථාවක් ලැබෙසිලා. අනිත් අපේ රටේ තියෙනනේ ත්‍රිනිකායක ඊළඟට අනුවශයෙන් තියෙනවා වගේ අමරපුර නිකාය වගේ පොඩි වශයෙන්. ඒකට ඒව ගැන යම් පැහැදිලිවක් කරන්න අවස්ථාවක් නැසො මොකද මේ බෙදුනේ මේ නැත්තම් ඒක දේරවාදී උදාහරණ බෙදුනේ නැත්තම් දැන් අපි දන්නවා ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම තියෙනවා මේ අසුබු කියලා විශේෂ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට වැඩ ඉන්නවා විශේෂ මම දන්නේ නිකායක් දෙකේ සායනස මේ වගේ මොන විදියෙන් පිළිබඳව ඔබට වහන්සේට පුළුවන් මොනවාද මේ දැන් පැහැදිලිව කරන්න සම්බන්ධ. මෙහෙමයි ඒක ඒ නිකායයි මේ නිකායයි දෙකක්. ඔය අපි දැන් කියන සියම් මල්වතු අස්ගිරි නිකාය කියන එකයි මේ අපි කතා කරන නිකාය දෙකක්. මේ අපේ නිකාය මම විස්තර කරන්න ටික අපේ නිකාය බෙහෙදය කියලා. නිකාය බෙහෙදයක් කියනකොට තුර බෙහෙදයක් නැතුව නෙමෙයි, බෙහෙදයක් තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒ නිකායවල තියෙන වෙනස්කම ප්‍රධාන වශයෙන් ඇති වෙලා තියෙන උපසම්පදාව පදනම් කරගෙන. උපසම්පදාව ගෙන ආපු රට. අපේ ලංකාවේ උපසම්පදාව නැති වෙනවා අවස්ථා කීපයකදී. පළවෙනි අවස්ථාව මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන ආපු උපසම්පදාව නැති වෙනවා සම්පූර්ණයෙන්ම. අනුරාධපුර යුගයේ බිඳ වැටෙනවා පස්වෙනි මිහිඳු රජුරුවන්ගේ පරාජයත් සමග. පළවෙනි රාජේන්ද්‍ර සහ රාජරාජ සහ රාජේන්ද්‍ර කියන රජවරු දෙන්නගේ චෝල ආක්‍රමණය පිළිවෙලින් සිද්ධ වෙන තාත්තා සහ පුතාගෙන්. ඒතකොට පස්වෙනි මහිඳු රජුරුව ටිකක් තරම දුර්වල රජෙක් කියලා හඳුන්වන්නේ. එතුමාගේ බිඳ වැටීමෙන් පස්සේ භික්ෂුණීන් උපසම්පදාවත් නැති වෙන්නේ එතනින් පස්සේ. භික්ෂු උපසම්පදාවත් නැති වෙනවා. ඊට පස්සේ පළවෙනි විජයබාහු රජුරෝ නැවත බලය අල්ලගත්තට පස්සේ එතුමාට උපසම්පදා කරන්න භික්ෂුන් වහන්සේලා නැති වුණාම එතුමාට සටන් කරන්න උදව් කරනවා බුරුමේ ඉන්න අනවරත කියන රජුරෝ. උන් එතුමා අනුරුද්ධ කියලාත් අනවරත කියලා අනෝයත කියලා දැන් හඳුන්වන්නේ. ඒ භාෂාවේ හැටියට අනවරත නැත්නම් අනුරුද්ධ. මේ නම් කිපෙම තියෙනවා. කියන රජුරෝ උදව් කරනවා සේනා යපෙමින් අධිරාජ්‍ය අපේ විජයබාහු රජුරවන්ට. ඊට පස්සේ නමුත් බුරුමේ බුදුදහම තියෙනවා. බුරුමේ දකුණු බුරුමේ බුදුදහම විශේෂයෙන් තියෙනවා. දකුණු බුරුමේ තිබු බුදුදහම අනවරත රජුරෝ බලහත්කාරයෙන් අරන් එනවා මැද බුරුමෙට. ඇවිල්ලා හි ස්ථාපනය කරනවා. ඊට පස්සේ විජයබාහු රජුරුවන් රට එක්සේසත් කරලා
පිහිටවන්න යනකොට අනුරාධපුරයේ පිහිටවන්නට බැරි තරම් විනාශ වෙලා ඊළඟට එතුමා තීරණය කරන පොළොන්නරුවට සංක්‍රමණය කරන්න රාජධානිය. උත්සාහයක් ගන්න අනුරාධපුරේ පිහිටවන්න බෑ ඒ තරම් විනාශ වෙලා. එතකොට ඊළඟට එන ප්‍රශ්නයක් තමයි ආගමික සේවයේ වශයෙන් ගත්තම භික්ෂුන් වහන්සේලා ලංකාවේ නෑද? එතකොට භික්ෂුන් වහන්සේලා උපසම්පදා වෙන්නට අතුමතරමේ 5 නමක් ඕනේ ප්‍රත්‍යන්ත දේශක 5 දෙනෙක් හොයාගන්නට නැහැ. අනවරත රජුරුව ඒ බුරුම රටේ උපසම්පදාව තියෙනවාකෝ අනුරාධ රජුරුවන්ගෙන් ඉල්ල ගන්න කියනවා අපිට බුද්ධහම එවන්නට කියලා. බුදු භික්ෂුන් වහන්සේලා එවන්නට කියලා මහාන වෙන්නට. එතකොට බුරුම ඉතිහාස පොත්වල තියෙනවා අනුරාධ රජුරුව බුරුම ස්වාමීන් වහන්සේලා එවනවා ලංකාවේ උපසම්පදාව සිද්ධ කරන්නට. මෙතනදී සෙනරත් පරණවිතාන මහතාගේ අදහසක් තියෙනවා. සෙනරත් පරණවිතාන මහතාගේ අදහස තමයි චෝල ආක්‍රමණය සිද්ධ වෙච්ච වෙලාවේදී භික්ෂුන් වහන්සේලා ලංකාවෙන් පලා යනවා. ඒ වෙනකොට අබේගිරිය මහා විහාරය සහ ජේතවනය කියලා විශේෂ නිකාය තුනක් තිබුණා. ඒ තුනේම භික්ෂුන් වහන්සේලා පලා යනවා. තේරවාදී භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම බුරුම රටට යනවා බුරුමේ තේරවාදය තිබිච්ච නිසා. එතනදී අනවරත රජුරුවොත් විශේෂ දෙයක් සිද්ධ කරනවා. මොකද්ද කරන්නේ? එතුමා බුදුදහම අරගෙන එනවා දකුණු බුරුමේ ඉඳලා උඩ බුරුමට, මැද බුරුමට. මැද බුරුමේ තිබුණේ අරි බුදුදහම කියලා ඊටාම විකෘති වෙච්ච සමහර ඒවා කියන්නටත් අපහසු තරමේ අපහසු වෙන පැවතුම් තිබිච්ච භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. උන්වහන්සේලා ඉවත් කරලා නැවත බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනය කරනවා. එතකොට ශින් අරහන්ත් කියන ස්වාමින් වහන්සේ දේශනා කියනවා අපිට මේ ත්‍රිපිටකයේ ඊටාම ස්ථාවරව තියෙන්නට ඕනේ. යටබුරුමින් ගෙනාවු ත්‍රිපිටකයේ ඕතන්සිටිය නැත්තම් ඒකේ තියෙන නිවැරදිතාවය, නිර්වද්‍යතාවය ඒකේ තියෙන නිර්වද්‍යතාවය බලන්නට නම් අපිට ගේන්නට වෙනවා මහා විහාරය. ලංකාවේ මහා විහාරය තමයි ඒ ත්‍රිපිටකයේ තියෙන්නේ කියලා එතුමා විජයබාහු රජුරුවන්ගෙන් ලංකාවෙන් ත්‍රිපිටකය ගෙන්න ගත්තා කියන තොරතුරු තියෙනවා. මේ තමයි එහෙන් උපසම්පදා භික්ෂුන් එනවා ත්‍රිපිටකය යනවා මෙහෙන් හෙට. ඒ ත්‍රිපිටකය බලලා ශින් අරහත් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා අඩුපාඩු එහෙම සකස් කරගෙන මොනවා හරි අඩුපාඩු කියන්නේ වැරදියි හිතෙන දේවල් සකස් කරගෙන ඔවුන් ඒ ත්‍රිපිටකය සකස් කරගන්නවා. එතකොට මෙතනදී පරණවිතාන මහත්තයාගේ අදහස තමයි අමුතුවෙන් ලංකාවෙන් ත්‍රිපිටකයක් යවන්නට අවශ්‍ය වුණේ නැහැ. චෝල ආක්‍රමණ සමයේදී ලංකාවෙන් පලා ගියපු බුරුමට පලා ගියපු ස්වාමීන් වහන්සේලා අත ත්‍රිපිටකයේ තිබුණා ලංකාවේ ත්‍රිපිටකය. ඒ ත්‍රිපිටකය තමයි පාවිච්චි කරන්නට ඇත්තේ ලංකාවෙන් ගියපු ස්වාමීන් වහන්සේලා බුරුමේ ඉන්නකොට බුරුමේදී ත්‍රිපිටක සංශෝධනය සඳහා. ඊළඟට නැවත විජයබාහු රජුරුව එවනකොට විජයබාහු රජුරුවන්ට එවනකොට උපසම්පදාවට ඒ සිංහල ලංකාවෙන් ගියපු ස්වාමීන් වහන්සේලාම නැවත ලංකාවට එව්වා කියන අදහසකුත් තියෙනවා. එහෙම අදහසක් වුණොත් එහෙම පරණවිතාන මහත්තයාගේ අදහසක්. එහෙම නෙවෙයි පොත්පත්වල තියෙන්නේ. පරණවිතාන මහත්තයාගේ අදහසේදී නැවත මිහිඳු ස්වාමීන් වහන්සේ ගෙනාවු උපසම්පදාවම ආපහු ලංකාවට නැත්තම් මිහිඳු ස්වාමීන් වහන්සේ අරන් ආපු උපසම්පදාව නැති වෙනවා. පොළොන්නරු යුගයේ අනුරාධපුර යුගයේ අවසානයේත් එක්ක භික්ෂුණී උපසම්පදාව එතනින් පස්සේ ලංකාවේ සඳහනක් නැහැ. ඊළඟට නැවත ලංකාව පරාක්‍රම බාහු රජුරුවන්ගේ සමයේදී මම ඒක පොඩ්ඩක් විස්තර කරන්න ඉස්සරහට තුන් නිකාය කියන්නේ ආපහු පරාක්‍රම බාහු යුගයේ වෙනකොට අපිට මහා විහාර අබේගිරි සහ ජේතවන කියන නිකාය තුනම හම්බ වෙනවා. මේක ඊටාම ලොකු ප්‍රශ්නයක්. දැන් බුරුමෙන් ගෙනාවේ මහා විහාර සම්ප්‍රදායනේ. ඒක කොහොමද ජේතවන සහ අබේගිරි නිකායන් තුනම මහා පරාක්‍රම බාහු සමයේදී ඉන්නේ? මම ඔක ඉතිහාසය දන්න කීප දෙනෙක්ගෙන් ওই ප්‍රශ්නේ අහුවා ඉතිහාසඥයන්ගෙන් කොහොමද මොකද්ද මේ මෙතන වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒ ප්‍රත්‍යන්ත නැත්තම් අබේගිරිය ජේතවනෙන් එහෙමත් භික්ෂුන් වහන්සේලා අනිවාර්යෙන් පිට රටවලට ගිහිල්ලා රට සාමදාන වුණාට පස්සේ නැවත උන්වහන්සේලා ලංකාවට ඇවිල්ලා ඒ අදාළ විහාරවල පදිංචි වෙන්නේ නැති කියන එක තමයි එක අදහසක්. ඊට පස්සේ මේ තුන් නිකාය සමගි කරනවා. ඒක මම ඉදාට විස්තර කරන්නම්. ඊට පස්සේ අනුරාධ පොළොන්නරු යුගයේ බිඳ වැටෙනවා කාලිංගමාගේ ආක්‍රමණයේදී ඒක විශාල බලපෑමක් කරනවා බුද්ධ ශාසනයට. ඊළඟට සීතාවක රාජධානියේදී පළවෙනි රාජසිංහ රජුරුවන් විසින් පීතෘ ඝාතක කර්මය සිද්ධ කරලා භික්ෂුන් වහන්සේලා විසින් අතේකිච්ඡයි කියලා කිව්වට පස්සේ පිළියන්නේ නැහැ කිව්වට පස්සේ සමහර අන්‍ය ආගමික හින්දු ආගමක කට්ටිය ඒක පුළුවන් කියන හින්දු හරිය මොනවා හරි ඒ ශිව මට මතක හැටියට ශිව හරි හින්දු හරි ඒ ආගමික පිරිස ඒක පුළුවන් ඒකට පිළියම් තියනවා කියලා කියනකොට ඒ ආගම වැළඳගෙන ඊට පස්සේ බුද්ධ ශාසනයේ විනාශයක් සිද්ධ කරනවා. සීතාවක රාජධානිය වෙනකොට භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් රැස් වෙලා ඉන්නවා. මොකද පෘතුගීසින් විසින් ලංකාවේ මුහුදු පඩි ප්‍රදේශ ආක්‍රමණය කරලා තිබිච්ච නිසා. ඒතකොට එතනදී ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒතකොට භික්ෂුන් වහන්සේලාට දකුණට එන්න බෑ පෘතුගීසීන්. සීතාවක විලෝම විනාශ කරනවා රාජසිංහ රජුරුව පොත්පත් විනාශ කරනවා. එතකොට පලා යන තිබිච්ච එකම තැන තමයි කන්දවුඩ රට. කන්දවුඩ රට වෙනකොට වාසනාවට විමල ධර්මසූරිය පළවෙනි විමල ධර්මසූරිය රජුරුව පෘතුගීසින් යටම හැදිලා කන්දවුඩ රටට ගිහිල්ලා රාජධානියක් ස්ථාපනය කරගෙන සිටිනවා. එතකොට උන්වහන්සේගේ රැකවරණය එතුමාගේ රැකවරණය හම්බ වෙනවා භික්ෂුන් වහන්සේලාට. ඊට පස්සේ මොකද වෙන්නේ? තවත් මේ යුග ගානක් යනකොට ඒ භික්ෂුන් වහන්සේලාගේ පරපුරවල් ඒ වගේම පොළොන්නරු යුගයෙන් ආපු භික්ෂුන් වහන්සේලාත් ඒ වෙනකොට කන්දවුඩ රටට ඉන්නවා.
විශේෂයෙන් දිබුලාගර පරපුරෙන් ආපු ස්වාමීන් වහන්සේලා. ඒ වගේම දැන් අස්ගිරිය කියන එක සම්බන්ධ වෙන්නේ දිබුලාගර පරපුරට. දිබුලාගර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ පරපුරට. ඉතින් ඒ විදිහට මේ පන්සල් එහෙම හැදිලා තියෙනකොට කාලයක් යනකොට රට ලංකාවේ පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ සිද්ධ වෙනවා. ලන්දේසි යුගයේ එනකොට භික්ෂුන් වහන්සේලා සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. එතකොට සමහර භික්ෂුන් වහන්සේලා උපසම්පදාව ආරක්ෂා කරන්න අමාරු නිසා සිවුරු දාගන්න එකෙන් වැළකීලා ඒකට ගරු කරමින් උපසම්පදාවට ගරු කරමින් නමුත් ගිහි වේශයෙන් පන්සල් පරිභෝග කරනවා. ඒ විශේෂයෙන් වුන් කරන දෙයක් ගණින්නාසලා කියන හඳුන්වන අය උන්වහන්සේලා ඒ වතුපිටි පරිභෝග කරනවා. නමුත් ඒ සාංගික දේපල ආරක්ෂා කරනවා සහ පොත්පත් ආරක්ෂා කරා විනාශ වෙන්නට දෙන්නේ නැතුව. ඔය විශේෂයෙන් පෘතුගීසි ආක්‍රමණය එන වෙලාවේ නුවරට ඒවා ආරක්ෂා කරලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? භික්ෂුන් වහන්සේලා නැති වෙන නිසා සිල්වත් සමාගම කියලා ඒ කාලේ හිටපු එක සාමණේර කෙනෙක් සරණංකර සංඝරාජ සාමණේරයන් වහන්සේ මේ සිල්වත් සමාගම කියලා පිරිසක් පිහිටුවාගෙන බොහොම මාරුවෙන් බාලාවතාරය පවා ඉගෙනගෙන රජුරුවන් විසින් ගණින්නාසලා විසින් වැරදි කීම නිසා සිරාඩස්සියේ තියලා ලොකු ප්‍රශ්න ගොඩක් වෙලා අවසානයේදී ඊටාම ආශ්චර්යමත් ලෙස රජුරුවන්ට තේරෙනවා මෙතුමාගේ තියෙන උන්වහන්සේගේ තියෙන වටිනාකම. ඊට පස්සේ ඒ වටිනාකම දැනගෙන මොකද වෙන්නේ? ඔය ලංකාවේ ඇත්තටම කච්චායන සම්ප්‍රදාය බාලාවතාරයේ ප්‍රගුණ වෙන්න මේ ප්‍රසිද්ධ වෙන්නට ප්‍රධානම හේතුව තමයි මොනවත් අධ්‍යාපනයක් නැතුව ඉඳලා සංඝරාජ ස්වාමීන් වහන්සේ අර ගීක් මහත්මයෙක්ගෙන් මේ බාලාවතාරය ඉගෙනගෙන උන්වහන්සේගේ සංඝ පරපුර තමයි මේ බාලාවතාරය කියන එක විශේෂයෙන් ප්‍රගුණ කරන්න පටන් ගන්න. නැත්තම් බුරුම වගේ රටවල කෙලිම කච්චායන ඉගෙන ගන්න. හැබැයි ලංකාවේ වෙනකොට කෝට්ටි යුගයේ වෙනකොට ප්‍රබලව පවතින මොග්ගල්ලාන සම්ප්‍රදාය අතර රාහුල සංඝරාජ ස්වාමීන් වහන්සේ පවා මොග්ගල්ලාන පංචිකාව තමයි ලියන්නේ. මොකද මොග්ගල්ලාන කියන එක ලියවෙන්නේ ලංකාවේ. ඉතින් කෙසේ වෙතත් ওই විදිහට සංඝරාජ ස්වාමීන් වහන්සේ කියනවා අන්තිමට රජුරවන්ට කීර්තිසී රාජසිංහ රජුරවන්ට කියනවා මෙතන උපසම්පදාවක් නැහැ කියලා. හැබැයි ඊට කලින් උපසම්පදාව නැති වෙලා තියෙනකොට අවස්ථා තුනක දෙකකදී කොයිද රක්ඛංග දේශයෙන් බුරුමේ. ඒ කියන්නේ ඔය රකායින් වගේ ප්‍රදේශවලින් උපසම්පදාව ගේනවා. ඊටාම අවුරුදු 10ක් 15ක් යනකොට සම්පූර්ණයෙන් නැති වෙනවා. අවස්ථා දෙකකදී උපසම්පදා පිහිටුණා. ඒතකොට උපසම්පදා නැති වෙලා තිබුණ ලංකාවේ. ඊට පස්සේ බුරුමෙට යවනවා පිරිසක් උපසම්පදාව අරන් ඉන්න කුණාටුවකට අහු වෙලා නැව ගහගෙන යනවා තායිලන්තෙට. ඊට පස්සේ තායිලන්තේ තියෙන්නේ බුද්ධ ආගම ඒ රජුරුව මට මතකයි රාම රජුරුවද කොයිද මට මතක හැටියට ඉතා සාදරින් පිළි අරගෙන භික්ෂුන් වහන්සේලා පිරිසක් වෙනවා ලංකාවට උපසම්පදාව සිදු. ඊට පස්සේ තමයි ඔය අස්කිරිය සහ මල්වත්තේ උපසම්පදාව ඇති වෙන්නේ. ඊට පස්සේ මේ උපසම්පදා විනය කර්මය පිළිබඳව සමහර භික්ෂුන් වහන්සේලා අතර ආందోලනයක් ඇති වෙනවා පසු කාලයකදී. උපසම්පදාව ඒ සීමාවාදී ගැන. මොකක්ද වෙන ප්‍රශ්නය? මාර්ගයට දන්නේ නැහැ කතාව. ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේලා ඒකට පිළිගන්නට අකමැති වෙනවා. ඒ වගේ මේ කාලේදී කුල බෙහෙදය කියන එක කුල බෙහෙදේ රණු අර රජුරෝ එනකොට සමහර ස්වාමීන් වහන්සේලා පොඩි අඩු කුලේ මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලා ආසනෙන් නැගිටිනවා පාරෙන් එහාට යනවා මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඒතකොට රජුරෝ ටික අපහසුතාවයටපත් වෙනවා. අඩු කුලෙන් මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලා රජුරවන්ට ගරු කරන්න පටන් ගන්නවා. රජුරෝ එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්න තවත් ඒ වගේ ප්‍රශ්න හේතු කරගෙන රජුරෝ යෝජනාවක් කරනවා ඉහළ කුලයේ අය විතරක් මහාන කරනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඒක සම්ප්‍රදායක් බවට පත් වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා ලංකාවේ භික්ෂුන් වහන්සේලාගේ මහානකමට. ඒක ඇති වෙන්නට හේතුවක් ලෙස දක්වන්නේ රජුරුවන්ගෙන් ආපු යෝජනාව. ඊට පස්සේ ඒක උඩ අන්තිමට කාලයක් යනකොට ඒක ස්ථාවර අදහසක් බවට පත් වෙලා අඩු කුලයේ අය මහාන වීම කියන එක නොහැකි වෙනවා ඒ නිකායවල. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට තවත් පිරිසක් ගිහිල්ලා බුරුම රටට ගිහිල්ලා අමරපුර කියන දේශයෙන් උපසම්පදාව අරගෙන එහෙන් ධර්ම විනය ආදී ඉගෙනගෙන නැවත ඇවිල්ලා උපසම්පදාව පිළිනවා. ඒක තමයි අමරපුර නිකාය කියලා පත් වෙන්නේ. එතකොට මේ අමරපුර නිකාය සියම් නිකාය එකතු නොවන්නට ප්‍රධානම හේතුව වන්නේ මොකද අමරපුර නිකාය හැදෙන්නේ සියම් නිකාය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා. ඒකේ මම කියන්නේ උපසම්පදාවේ ප්‍රශ්නයක් තිබුණා කියන එක නේ. ඒක තමයි කතා ප්‍රවෘත්තිය. ඒක ගැන පොඩි ප්‍රශ්නයක් ඇති කරගෙන තමයි උන්වහන්සේලා ගිහලා අමරපුරෙන් උපසම්පදා. ඊට පස්සේ තවත් කාලයක් යනකොට මේ අමරපුර සහ සියම් කියන දෙකම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නකාරී තත්වයක් සමහර භික්ෂුන් වහන්සේලාට ඇති වෙලා උන්වහන්සේලා නැවත බුරුමෙට ගිහිල්ලා රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව අරගෙන එනවා. මට මතක හැටියට පොක් දැන් අඹගහවත්තේ පඤ්ඤානන්දනේ. අඹගහවත්තේ ලොකු සාන්නාසී. ඔය එතකොට උන්වහන්සේ නැවත ඊට රාමඤ්ඤ නිකාය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ නැවත ওই නිකායක් එහෙම ස්ථාපිත වෙනවා. ඔය ස්වේජින් කියන නිකාය බුරුමේ තියෙන එක ඇවිල්ලා ඔය රේරුකාණ ස්වාමීන් වහන්සේගේ ගුරුවරයා එහෙම විනය අලංකාරසේ අඩු ස්වාමීන් වහන්සේම ස්ථාපිත වෙලා ඒ නිකාය ඇති වෙනකොට ඒ වෙනකොට රජයෙන් තීරණයක් අරගෙන තියෙනවා නිකාය තුනකට වඩා ලංකාව ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා ස්වේජින් නිකාය අමරපුර නිකායට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ විදිහට දැන් ලංකාවේ යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ওই නිකාය තුනේ එකට තමයි වැටෙන්නේ. ඒතකොට නිකාය බෙහෙදය ලෙස පවතින ප්‍රධානම හේතුව තමයි උපසම්පදා ආපු තැන. සියම් එකෙන් ආවා අමරපුරෙන් ආවා රාමඤ්ඤෙන් ආවා. මේ මොකක් හරි විනය සම්බන්ධ ගැටලු නිසානේ මේ අලුත් තැන් වලින් ගෙන්න ගත්තේ. එතකොට පිරිසක් කිව්වා ඒක ප්‍රශ්නයක් නැහැ. පිරිසකට ප්‍රශ්නයක් වුණා.
ඒතර ප්‍රශ්නයක් වෙච්ච පිරිස ඒ අනිත් පිරිස එක්ක එකතු වෙලා විනය කර්ම කරන්න මැලි බවක් දක්වනවා. ඔක තමයි සිද්ධිය උතන. එතකොට ඇයි මොකක් හරි ප්‍රශ්නයක් කියලානේ චෝදනා කරලානේ ගිහිල්ලා උපසම්පදාව අරන් එන්නේ. එතකොට මේ එකත් එක්ක නැවත විනය කර්ම කරන්න ආරදී මිශ්‍ර වෙන්නට මැලි වෙනවා මේ අලුතෙන් ආපු පිරිස. ඊට පස්සේ තුන්වෙනියෙන් ආපු පිරිස මේ දෙගොල්ලෝ එක්කම මිශ්‍ර වෙන්න මැලි වෙනවා. ওই විදිහට තමයි මේ නිකාය තුන වෙන්වෙන්ම විනය කර්ම කරමින් පවතින නිකාය තුනක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ මේ නිකාය ඇතුළෙත් අණු භේද ඇති වෙනවා පසු කාලෙකදී. ওই විදිහට තමයි උතර නිකාය භේදය සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ ධර්ම කරුණු සම්බන්ධයෙන් විවාදාපන්න කරුණු සම්බන්ධයෙන් නෙවෙයි ලංකාවේ තියෙන සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය කියන තුනම එකම ත්‍රිපිටකයක් අනුගමනය කරන, එකම ධර්ම මාර්ගයක් අනුගමනය කරන, එකම ප්‍රතිපදාවක් අනුගමනය කරන, ඒක සම්බන්ධයෙන් වාද විවාද නැති මේ නිකාය භේදයේ බඳු නිකාය භේදයක් නෙවෙයි උපසම්පදාව ආපු තැන නිසා ඇතිවෙච්ච බෙදීමක් සහ ඒ මිශ්‍ර නොවීම ඒ උපසම්පදාව සම්බන්ධ ඒ කියන්නේ විනය කර්ම සම්බන්ධයෙන් තියෙන ඒ ඇතිවෙච්ච ආචාර්ය මත ආචාර්යවරුන්ගේ අදහස් අනුව ඒවට ගරු කරමින් තමයි මේ වෙන වෙනම උපසම්පදාදී සිද්ධ කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් නෙවෙයි එතන තියෙන්නේ. පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් පැහැදිලි මේ සාමාන්‍යයෙන් එතකොට මේ අපේ අර මොහොතිවර අසුසානි මානසිකවට කොහෙන්ද අමරපුරයට වැටෙන්නේ උන්වහන්සේ අමරපුරයට. පැහැදිලි සාමාන්‍යයෙන් මාසන්නේ. ස්වාමීන් වහන්සේ දැන් වික්ෂුණී ශාස්ත්‍රයේ ලංකාවේ නැතුනහම ලෝකෙ වෙන රටවල බුරුමේ වගේ රටවල ඒ වගේ තිබුණාද ස්වාමීන් වහන්සේ ලෝකෙම වික්ෂුණී ශාස්ත්‍රයේ නැතුණාද කියලා එකක් විස්තරයක් කියනවා ස්වාමීන් වහන්සේ. බුරුමේ සහ තායිලන්තයේ භික්ෂුණීන් හිටියා කියලා තොරතුරක් නැහැ. බුරුමේ සහ තායිලන්තයේ. ඉතින් අර මුල්ම අවස්ථාවේදී ධර්මය අරගෙන යනකොට මම හිතන්නේ භික්ෂුණීන් වහන්සේලා ඉන්නවද අර සෝනුත්තර දෙනව යනකොට? මට මතකයක් නැහැ. කොහොම හරි භික්ෂුණීන් ශාසනය තිබුණා කියන්නේ ලංකාවේ තමයි මේ ථේරවාද මේ කියන්නේ. ථේරවාද සම්ප්‍රදායට ආව භික්ෂුණී ශාසනය තියෙන ලංකාවේ. ඔය පසුව දැන් භික්ෂුණී ශාසනයක් ඇති වෙනවා ලංකාවේ. කියන්නේ මහාන කිරීමක් කරනවානේ. ඒ මහාන කිරීමේදී ඔය මම දන්න තරමින් තොරතුර ඕන එක ගන්නේ ඔය ථේරවාද කුලකයේ තියෙන ධර්ම গুপ্তක. හරි මොකක් හරි ඔන්න ඔය නිකායකින් තමයි උපසම්පදාව අරගෙන එන්නේ. එහෙම නැතුව අර ථේරවාද කුලකේ නෙවෙයි. ඔය ධර්මගුප්තක කියන ඒ සෙක්ට් එක සම්බන්ධ පිරිසක් මට මතක හැටියට කොරියාවේද කොයිද ඒ භික්ෂුණී ශාසනයක් තියෙනවා. ඒක සම්බන්ධ වෙලා තමයි බුද්ධ ගයාවේ උපසම්පදාව සිද්ධ කරලා අරගෙන එන්නේ. ඉතින් ථේරවාද දැන් ඔය ලංකාවට ආපු ථේරවාද ලීනියේජ් එක සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙන් ආපු එක ඒක කැඩිලා තියෙන්නේ බුරුමේ සහ තායිලන්තේ ලාओස් වගේ රටවල භික්ෂුණීන් හිටියා කියන තොරතුර අපිට හම්බෙලා නැහැ. ඉතින් අපිත් පෞද්ගලිකව හිතන දේ තමයි භික්ෂුණී ශාසනයේ ඒ ඔය ථේරවාදී බෞද්ධ රටවල තිබෙනවා. නමුත් භික්ෂුණීන් කියන ඉන්නවා ලෝකේ. ඒ කියන්නේ උදාහරණයකට අනිත් බෞද්ධ නිකායවල භික්ෂුණීන් වහන්සේලා නැහැ. ටිබෙට් එකේ භික්ෂුණීන් වහන්සේලා හොයන්නත් අමාරුයි භික්ෂුණීන් දිග සමාල්ලා. එතකොට ඊට පස්සේ අනිත් ධර්මගුප්තක ආදී නිකායවල භික්ෂුණීන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒ චීන වගේ රටවල ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ හැබැයි වුන් ථේරවාදී කුලකයට ථේරවාදයේ කියන ලංකාව, කාම්බෝඩිය, ලාओ, බුරුම, තායිලන්ත කියන රටවල ඒ ලීනියේජ් එක තිබිලා නැහැ. ඕක අලුත් දැන් තියෙන එක ඇති කරන්නේත් මම දන්න තරමින් ධර්මගුප්තක කියන ඒ වගේ ඔය ථේරවාද කුලකේම තිබ්බ එක ස්කූල් එකක තමයි එකක ලීනියේජ් එකකින් තමයි ඔක අරගෙන එන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ පෙරවන් සම්මයි ස්වාමීන් වහන්සේ මේ සම්පදාව ඒ විදියට නොපැවතුනොත් ඒ පරම්පරාවෙන් මේ විදියට ඇවිල්ලා නොපැවතුනොත් ඒකෙත් තියෙන බලපෑම මොන වගේද ස්වාමීන් වහන්සේ? මහානකම නැහැ. මහානකම නැහැ ඒක. ඒතර ස්වාමීන් වහන්සේ දැන් විනය මේ කවුරු හරි මේ විදියට මහානකම නැති වුණත් ඒ විනය කරුණු එහෙම ෆලෝ කරොත් ඒක ස්වර්ග මෝක්ෂ බාධාවක් නැහැ. ස්වර්ග මෝක්ෂ බාධාවක් නැහැ. නිවන් දකින්න පුළුවන්. රහත් වෙන්න පුළුවන්. අපි හිතන උදාහරණයකට මම හිතන් ඉන්නවා නම් දැන් අපේ උපසම්පදා වෙලා නැතිනම් නමුත් මම හිතන් ඉන්නවා නම් වෙලා තියෙනවා කියලා ප්‍රතිපත්ති පුරන්න පුළුවන් මාර්ගඵල අධිගමනය කරන්න පුළුවන්. හැබැයි යම් දවසක හැබැයි මම මහාන කරනවා නම් භික්ෂුන් වහන්සේ කව හරි එයාගේ මහානකම් පිටින්නේ නැහැ. මොකද මම සැබෑ භික්ෂුවක් නොවන නිසා ඒකට. හැබැයි මම යම් දවසක දැනගත්තොත් මගේ උපසම්පදා ප්‍රශ්නයක් තියෙනවා කියලා එදාට සැබෑම ප්‍රශ්නයක් තියෙනවා දන්නවනේ. එක්ක මම අලුතෙන් මහාන වෙන්නට ඕනේ, අලුතෙන් උපසම්පදා වෙන්නට ඕනේ. එදාට මම ඒක දරාගෙන හිටියොත් එදාට මට ඉදිරියට ගමන යන්නට බැරි වෙනවා. ඒ නිසා නොදන්නා තාක්කල් මම කියන්නේ මෙහෙමයි දැන් මම කියන්නේ දැන් සියම් නිකාය ඇවිල්ලා එතන උපසම්පදා ප්‍රශ්නයක් තිබුණා එකෙන් ආවගෙන ඒක තමයි එතන වෙච්ච සිද්ධිය.
සමහර ස්වාමීන් වහන්සේලා පිරිසක් ඒක ප්‍රශ්න කරා. ඒකේ හරි වැරද්ද කියන එක මට කියන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි උන්වහන්සේලාගේ අමරපුරෙන් අරන් ආවේ. තව පිරිසක් එහෙම රාමඤ්ඤෙන් අරන් ආවා. ඒක තමයි එතන වෙච්ච සිදුවීම. එතකොට එකෙන් කියන්නේ නැහැ අනිත් නිකායවල උපසම්පදාව නැහැ රාමඤ්ඤ විතරයි තියෙන්නේ නැත්නම් අමරපුරේ නැත්නම් සියංගික එහෙම එකක් නෙමෙයි මම කියන්න හදන්නේ. ඒ කතා ප්‍රවෘත්තියේ තියෙන එහෙම සිද්ධියක්. ඉතින් බැරි වෙලා හරි විනය කර්මයක් නොකිරිච්ච බවක් තියෙනවා නම් මොකක් හෝ නිකායක අදාළ නැහැ මොන හෝ නිකායක. නැත්නම් මොන හෝ කාලෙක විනය කර්ම වෙලා නැත්නම් උපසම්පදාව වෙලා නැහැ ලෙස සලකනවා. එමේ සංස්කන්ධයතොට දැන් සමහර විනය කර්ම ගත්තම ඒක අර ඒ සම්මාසයට තියෙනවට ඒක නිකන්මන්ට මාර්ග කියන්නේ ප්‍රතිපදාව වැඩෙන්න උදව් වෙන කර්ම සමහර ඒවා තියෙනවා. සමහර ඒවා පැහැදිනා ඒ වැඩි පැහැදීමට නොපැහැදිනා ඒ පැහැදීමට ඒ වගේ අදාළ දේවලුත් තියෙනවානේ සාමිනාංශ. එතකොට අර පරම්පරාවෙන් උපසම්පදාව නොලබ හිටියත් ඒවා ෆලෝ කළොත් ඉතින් අර ඉක්මනට කියන්නේ ඒ කර්ම හින්දා උදව් වෙලා දෙනවා නේද මාර්ගය වැඩෙන්නේ. පැහැදිලිවම. ඒ කියන්නේ දැන් ඉන්නවනේ තියෙනවනේ ඌන විසති උපසම්පදාව කියලා එක. ඌන විසති පුද්ගල උපසම්පදාව. සමහර අය කාලේ බර්ත්ඩේ එක දන්නේ නැහැ උපන් දවස. ඒතර මොකද වෙන්නේ? මේ බර්ත්ඩේ උපන් දවස් දන්නේ නැතුණාම සමහරලාට උප 20 කියලා උපසම්පදාව කරනවා 20 නැහැ පිළිලා. ඒතර උපසම්පදාව පිළිටන්නේ නැහැ බුදු දේශනාවේ තියෙනවා. සෝච පුද්ගලෝ අනුපසම්පන්නෝ. උපසම්පදා නැත ඔහු. ඔහු මහාන කරන කෙනාගේ මහානකම් පිළිටන්නේ නැහැ. ඔහු පස්වෙනියා කොට උපසම්පදා කරොත් උපසම්පදා පිළිටන්නේ නැහැ. හැබැයි යාට වැඩිය තව භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් ඒතර උපසම්පදා පිළිටනවා. ඔහු කර්මවාක්‍ය කිව්වත් ඝන පූර්ණේ තියෙනවා පිළිටනවා. එතකොට එයා යම් ඉතින් ඔහුට නොදන්න තාක්කල් ස්වර්ග මෝක්ෂ බාධාවක් නැහැ. නිවන් දකින්නත් පුළුවන්, රහත් වෙන්නත් පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. හැබැයි යම් වෙලාවක දැනගත්තොත් එහෙම උපසම්පදාව නැහැ කියලා වහාම ක්‍රියාත්මක වෙලා කටයුත්තක් කරන්නට වෙනවා. එක්කෝ සාමනීර වෙලා නැත්නම් ආපහු උපසම්පදා වෙලා ආය මුලින්ම පටන් ගන්නට වෙනවා. එහෙම නැතුව ඉතින් බාධාවක් නැහැ. නොදන්න තාක්කල් ඉතින් යාට ආනිසංසක් තියෙනවා. කුසලයක් රැස් වෙනවා. ඒ රැස් කරපු කුසල් ටිකක් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා ඉතින්. මාර්ගඵල පව ලබන්නට පුළුවන්. එහෙම සංසත් මේ තව එකක් සංසත් ඒතර මේ විනය කර්ම කියන්නේ පොය කරනවා විනය කර්ම කරනවා කියන එකෙන් ඒ කියන්නේ මේ පැත්ත ගැන දන්නේ නැතිද සම්මාසන්නේ. ඒ කියන්නේ ඒකෙන් සීලය අලුත් කර ගැනීමකට මොන වගේ දෙයක්ද ඒක කරන්නේ කොච්චර සැරේ කාලේ විතරයි වගේ සම්මාස. ඔය පොය කරනවා කියන එක වෙනයි. පොය කරනවා කියන්නේ ප්‍රාතිමෝක්ෂ දේශනා කරගන්න එකනේ. ඒකෝල අපේ ශික්ෂාපද ටික මතක් කරගන්නවා. එතන ඇවැත්ලා තියෙනවා නම් පිරිසුදු වෙනවා. ඒක වෙනයි. උපසම්පදාව කියන එක වෙනයි. අපි විනය කර්ම වර්ග තියෙනවා. දැන් දඩුවම් කරන විනය කර්ම, ගර්හා කරන, නිග්‍රහ කරන විනය කර්ම, දාන දේවල් දෙන විනය කර්ම, තනතුරු දෙන විනය කර්ම. මේ විනය කර්ම රාශියක් තියෙනවා. පොහොය කරනවා කියන්නේ එකක්. පොහොය කරනවා කියලා කියන්නේ මාස එකට දෙපාරක්. අමාවක සහ පුරපසළොස්වක. ඒක එක්කෝ පක්ෂේ 14 වෙනි දවසේ 15 වෙනි දවසේ. මොනවා හරි දවසක එකපාරක් සංඝයා එකතු වෙලා ප්‍රාතිමෝක්ෂය සජ්ජායනා කරනවා. ප්‍රාතිමෝක්ෂය සජ්ජායනා කරනවා. එතකොට ප්‍රාතිමෝක්ෂය කියන්නේ අපේ සීලය, ශික්ෂාපද අපි ආවර්ජන කරනවා. එක්කෙනෙක් සජ්ජායනා කරනවා නැත්නම් අහන් ඉන්නවා. ඊට පස්සේ බැරි වෙලා හරි ශික්ෂාපදයක් කළා මතක් වුණොත් එහෙම ඒක පිරිසිදු කරගන්නට ඕනේ. ඒ වෙලාවේ කරන්න බැර ළඟ ඉන්න එක්කෙනාට හරි කියලා පිරිසිදු කියලා පස්සේ හරි නැත්නම් උපසතේට කලින් හරි පිරිසිදුවකමයි රැකගන්න. ඒ සීලය පිරිසිදු කර ගැනීමට තමයි උපසතේ නැවත නැවත කරන්නට කියලා කියන්නේ. අපේ ශික්ෂාපද ටික පිරිසිදු කරගන්න. මොකද ඒක ඇහෙනකොට මතක් වෙනවනේ. ඇහෙනකොට මතක් වෙනවනේ. මේක වුණා මගේ අතින් මේක වෙනවද කියලා. ඒක තමයි එතන දීලා තියෙන්නේ. උපසම්පදා සමයේ සාමණේරයන්ගේ විනය කර්ම කියලා අදහස් කරන්නේ උපසම්පදා කරනවා කියලා කියන්නේ දැන් සාමණේර ස්වාමීන් කෙනෙක් අරගෙන අපි විනය කර්මය කරනවා. එදා පටන් උන්වහන්සේ උපසම්පදා. ඊට උපසම්පදා වෙයි. ඊට පස්සේ විනය කර්මයෙන් පස්සේ තමයි උපසම්පදා වෙන්නේ. ඔය ගංගාවල් එහෙම කරන්නේ. එහෙම සමහර ඒ කියන්නේ උපසම්පදාන් පස්සේ ආයෙත් විනය කර්ම තියෙනවා. ඊට වැරදි කරොත් දඩුවම් කරන ඒවා තියෙනවා විනය කර්ම වලින්. ඊට පස්සේ දැන් සමහරලාවට සමහර අවශ්‍යතා දැන් අඩුපාඩු මට මෙහෙම අතිරේක දෙයක් ඕනේ මට අතිරේකව සිවුර නැතුව තුන් සිවුර නැතුව ඒ කියන්නේ අතිරේක සිවුර නැතුව ඉන්නට ඕනේ. එතකොට ඉතින් තුන් සිවුර නැතුව ඉන්න දෙපට සිවුර තියලා යන්නට ඕනේ. එතකොට විනය කර්ම දෙනවා අවස්ථාවල් දෙනවා. සමහර අයට අතිරේක දේවල් දැන් ඔන්න මේවා මොනවද කතර දණ්ඩ බැරමිටියේ තියෙන උස ප්‍රමාණයක්. එතකොට විනය කර්මයකින් පුළුවන් මේ නේද ලොකු කතර දණ්ඩක් ඉල්ල ගන්න අපිට. ඒ වගේ එක එක විනය කර්ම තියෙනවා. ඊට පස්සේ වරදක් කරොත් එහෙම දඬුවම් දෙනවා කියලා විනය කර්ම තියෙනවා. ලොකු දඬුවම් තියෙනවා. තමන්ම ඉල්ල ගන්න දඬුවම් කියලා ඒවා තියෙනවා. ඒ වගේ ඉතින් විනය කර්මය කියන එක මහා විස්තරයි. ඒක භික්ෂුන් ඒක හරි ලස්සන සිස්ටම් එකක් එතනදී. ඒව තියෙන ඕන තරම් ඇතුලේ. සාමාන්‍යයෙන් විනය කර්ම කරන්න බෑ. හොඳයි සම්සය ඊයේ මේ සෝවාන් පුද්ගලයාගෙන් මේ පන්සිල් වගේ කැඩෙන්නේ නැහැ කියලා මේ වංශයේ
යම් සූත්‍රවල තියෙනවා කියලා කිව්වා ඒක සම්මත පොඩි කාලෙක ඒ වගේ කතා පිටලාගේ වේද තියෙන්නේ කියලා හොයන උත්සාහ කරලා සම්මානසික දැම්මට ඒක සම්තරන්නේ අනුත්තර නිකායේ තියෙනවා මුලම එකේ නම් සම්මානසර මේ සෝවාන් පුද්ගලයා නිත්‍යදී මේ අනිත්‍යදී නිත්‍ය කියලා ගන්න නැහැ මේ දුකදී සැප කියලා ගන්න නැහැ එහෙම අනාත්මදී ආත්ම ගන්න නැහැ ඊළඟට තියෙනවා එතන ආනන්තරී පාප කරගෙන වෙන එතන අන්තිමට තියෙන්නේ මේ වෙනත් සාස්ත්‍රීය කෙනෙක් කරා යන්නේ නැහැ කියලා. ඒකට එතන එහෙම විග්‍රහයක් තියෙනට අර තමන්ම සෝවාන් වෙද්දි කියලා දැනගන්නකොට තියෙන සම්මානස මේ ත්‍රිවිධ ගැන අචල සත්‍යාවයි ආර්යකාන්ත සීලයයි කියන නිසාමනස. එතනක ආර්යකාන්ත සීලය කියන තියෙනවා සාමාන්‍යයෙන්. එතකොට අර පන්සිල් ගැන කෙලින්ම කරුණොත් මේ සෝවන් වෙනා කැඩෙන්නේ නැහැ කියන එක දැනට දැකලා නැහැ සාමාන්‍යයෙන්. ඒක ඒ තියෙනවනේ දිට්ඨි සම්පන්නෝ පුද්ගලෝ නත්ති පරිහාය සමාධින සීලසෝ නත්ති පරිහායති ඊට පස්සේ සංචිච්ච පානං ජීවිතා වෝරෝපේති නේතන්ටානං විජ්ජති ඔන්නෝම තියෙනවා සූත්‍ර ටික. තියෙනවා සූත්‍රවල. සූත්‍රයක් තියෙනවා මේ පංචශීලයේ කඩන්නේ නැහැ කියලා. දිට්ඨි සම්පන්න පුද්ගලයා ජීවිතය වෝරෝපණය අදින්නා දාන ඒවා කරන්න නැහැ කියලා කෙලින්ම සූත්‍රය තියෙනවා. මට ඒ සූත්‍රය මම බල්ලා කියන්නම් ඒවුන. අර හයතන නම් එහෙම තමයිනේ. මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි අන්‍ය ශාස්ත්‍රවල පිළිගන්නේ ඒක දුකද. මට මතක හැටියට ඒක වට වැරදුනා අයියේ. අන්‍ය ශාස්ත්‍රවල පිළිගන්නේ ඒක. මට මතක හැටියට මේ පංචශීලයේ කඩන්නේ නැහැ කියන එක තියෙනවා සූත්‍රයක. ඒක මම දෙන්නම්. හොඳයි සාරා. දැන් මේ රැස්පත් කරගන්න තිබුණා වූ කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මේ කුසල කර්මයක ලෙස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.